ආධුනික භාවනාව. හරිද? මේ භාවනාව ටිකක් වෙනස්. වෙනස් කියලා කියන්නේ අපි සාමාන්‍ය භාවනාව කරනවා. භාවනාවේ අතරතුරදී මම ප්‍රශ්න අහනවා. හරිද? ඒ ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඔයගොල්ලෝ S2 වහගෙන තමයි උත්තර දෙන්න ඕනේ. හරිද? මම පොඩි අංක කිරීමක් කරනවා. හරිද? දැන් මෙයාගෙන් පටන් ගත්ත 1 2 3 4 5 5 දෙනෙක් ඉන්නවා මේ පැත්තේ. ඒතර ඔය තුන් දෙනා 5. ඔය කියන්නේ 1 2 3 4 5 6 සහ 7. කවුද 6 7? ඔයා 6 අර 7. රැවුල 7. හරිනේ 1 2 3 4 5. මේ තමයි මම දන්නවනේ. ඒ 5. 6 7. ඊපස්සේ මෙයාට 9 10 11 12. හරිනේ. එතකොට මම ප්‍රශ්නයක් අහනකොට නම්බර් එක කියලා අහන්නේ ඈ. හරි. ඊළඟට වැඩි හිතන්න දෙයක් නැහැ. සරලව විශේෂයෙන් දෙයක් අරමුණු කරන්නත් නැහැ. අපිට තියෙන්නේ නෝමල් එකේ භාවනාව කරගෙන යන්න. තේරුණා නේද? මම අවශ්‍ය උපදෙස් මෙදින් දෙනවා. ඊට පස්සේ අපි අවශ්‍ය කටයුතු සාකච්ඡා කරමු. හරි නේද? දැන් වෙලාව කීයද? 8:03. එහෙනම් ෆෝන් සයිලන්ට් කරගන්න බෝල් එකක් තියෙනවා. හරි. එහෙනම් පටන් ගමුනේ. හරි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරයන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ කලයිකෝ පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිසේගානි ආත්ත පුරිස සුද්ධලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං නච්චයං කමනේ බන්ති ගෝරිමඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර. මිමිතන්න අනන්ත සසර පටන් විමුත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් උතුම් වූ බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද යම් කමාවක් සිදු වී ඇතන් මේ සියල්ලටම මේ මොහොතේ සමාවනු සේක්වා. ඒ වගේම මෙහෙම අදිස්ථානයක් ඉතින් දැඩිව ඇති කරගන්න. අනන්ත සසරේදී යම් ආකාරයකට අපි පින් කටයුතු කරලා ඒ වගේම භාවනාමය කුසලයන් රැස් කරලා විවිධ ආකාරයෙන් හැකියාවන් භාවනාමය ශක්තිය පින් කටයුතු කරලා තියනවා වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම මේ මොහොතේදී අපේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා ආධ්‍යාත්මික හැකියාවන් ඇති කර ගැනීම උදෙසා භාවනාව උදෙසා හේතු වාසනා වේවා. අදිෂ්ඨානයක්ම වේවා. පාරමිතාවක්ම වේවා. ඒ සියල්ලක්ම මේ මොහොතේ අපි ඇති කරගන්න මේ භාවනාමය හැකියාවන්ට හේතුවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. දැන් නිදහසේ භාවනා කරන්න පටන් ගන්න. කය ඍජුව තියාගෙන
මං කියනකම් කිසි කෙනෙක් අස්සරින්න එපා. දැන් බලන්න නිදහසේ තමන්ගේ සිතට එන සිතුවිලි ටික ටික අඩු වෙලා යන හැටි. කලබලයක් නැතුව බොහෝම නිදහසේ බලන්න. ඔබට හුස්ම රැල්ල දැනෙනවා. ශබ්දත් වෙනවා. ඒ අතර ටික ටික සිතුවිලි එන්න අඩු වෙලා යන හැටි. අංක 15 හිතේ සිතුවිලි වල තත්ත්වය මොකද? මම ළඟම ඉන්න කෙනා සිතුවිලි වල තත්ත්වය මොකද? මට පැහැදිලි නැහැ කියන එක. මතක් වෙනවා. දැන් දැන්
සිතුවිලි තාම ලොකුට එනවද අඩු වෙලාද? අඩු වෙලා. හරි බලන්න. අංක 1 සිතුවිලි වල තත්ත්වය මොකද? දැන් කරන දේ ගැන තමයි මේ කරන දේ ගැන ගොඩක් හරි. සිතුවිලි අඩු වෙලාද? ඔව්. වර්තමානයේ හිත තියනවා වගේ තේරෙනවද? එහෙම. ඈ? එහෙමයි. හරි. වර්තමානයේ නිකන් මුල් බැහැගෙන වගේ තමයි තේරෙන්නේ. එහෙම. බලන්න සිතුවිලි අයින් වෙලා ගිහිලා නිකන් වර්තමානයේ තුල ජීවත් වෙනවද කියලා දැන්. අංක 7 හත්වෙනිය කියන්න බලන්න එයාගේ හිතේ ස්වභාවය දැන්. සිතුවිලි වැඩ කරනවද වර්තමානයේදී හිත තියෙන්නේ? වර්තමානයේ තියෙනවා. අර හිත දුවන ගතිය ඔක්කොම කන්ට්‍රෝල් වෙලාද දැන්? තව චුට්ටක් තියෙනවනේ. හරි. බලාගෙන ඉන්න හිත දිහා. බොහෝම සැහැල්ලුවෙන් බලන් ඉන්න. කලබල වෙන්න එපා. බොහොම නිදහසේ සිතුවිලි අයින් වෙලා යන හැටි. වර්තමානයේ හිත තියෙන හැටි. වර්තමානයේ සද්ද ඇහෙන හැටි. බලන්නේ සැනසීම තුළ දැන් තමයි නිකන් ජීවත් වෙනවා වගේ දැනෙන්නේ, තේරෙන්නේ. දැවීමක් නැති, පිච්චීමක් නැති.
දෙවෙනිය අංක 2 මොකක්ද හිතේ ස්වභාවය දැන්? කතා කරන්න බලන්න. වර්තමානයේ තමයි හිත තියෙන්නේ. සිතුවිලි එන එක නතර වෙලාද? කියන වර්තමානයේ දේවල් සම්පූර්ණයෙන්ම නැවතිලා නැහැ. සාරි සද්ද එහෙම තියෙනවා අතීත අනාගත සිතුවිලි එන්නේ නැහැ. නැත්මත් නැහැ. වර්තමානයේ සිතුවිලි තියෙනවා. ඒ අතරතුර නම් අරත් වෙනවා. කලාතුරකින්. හරි. දැන් බලන්න වර්තමානයේ හිත පිහිටලා තියෙනකොට වරින් වර අතීත අනාගත සිතුවිලි චුට්ට නිකන් ලාවට ඇවිල්ලා ඔළුව දාලා යයි. ඒ අනකොට බලන්න ඒ සිතුවිල්ලක් එනවා, පවතිනවා, නැති වෙලා යනවා. සමහරක් අයට ඒක එන්නේ නැති මට්ටමේ වගේ ඇති. හරි. දැන් අපි භාවනාව නතර කරනවා. මේ අත්හරින්න බලන්න. සාදු සාදු. කියන්න මන් මොකද උනේ? 1 2 3 4 මොකදනේ 4 1 2 3 4 එහා පැත්තේ කියලා. හයියෙන් කතා ගන්න වඩා එහෙම. වර්තමාන සිතුවිලි දැන් ඉස්සලාම අපේ හිත කියන්නේ ගොඩාක් සිතුවිලි එන එකනේ. දැන් එනවා හොගාලා එනවා. ඊට පස්සේ ඒකල කරපුවා නාපුවා කතා කරපුවා ගල් ඇදපුවා ආපු හැටි පාර ඔක්කොම මතක් වෙනවනේ. මොකද හිතේ ස්වභාවය. හරි වර්තමානයේ හිත තිබුණා. ඒ අතර 1 2 එනවා. අවසාන නිකන් මොකද්ද ෆීලිං එක? සැලුව. මට කරන්නේ එන විදිහේ මතක් නෑ. ඒක නම් මට කොල්ලදී සම්පූර්ණ දැන් කරන දේ ගැන කරත් අපිටයි සද්දබද්ද වුණා. ඒ වර්තමානයේ වටපිටාවේ සද්දබද්ද ඒ වර්තමානයේ. හුස්ම රැල්ල මං කියන එක වර්තමානයේ. අර අපි කතා කරන්නේ අර මනසට එනවනේ සිතුවිලි අතෝරක් නැතුව ඒව තමයි අතීත අනාගත දේවල් හැට යන හැටි ඕම කරන හැටි ඔක්කොම එනවනේ. ඒ ඔක්කොම දැන් ඒව තමයි අපි කියන්නේ අතීත අනාගත සිතුවිලි. මෙතනදි වෙන්නේ අර අතීත අනාගත සිතුවිලි එන ගයින් වෙලා ගිහලා හිත වර්තමානයටපත් වෙනවා. වර්තමානයේදී මේ කියන එක ඇහෙනවා, ශබ්දබද්ද ඇහෙනවා, හුස්ම රැල්ල දැනෙනවා, ඊළඟට සුවඳ දැනෙනවා, ඒ ටික දැනෙනවා. වර්තමානයේ සිත පිටනවා. ඒක හරි. මොකද උනේ? කලියර් කියන්නේ මුලදී පස්සේ වතුර සද්ද ගොඩක් කන්දර දැනෙනවා. ආයේ කොහේ වතුර සද්දයක් වගේ දෙන්නේ? පල්ලෙහාගේ ගල්ල. ගොඩක් ළඟ වගේ. ගොඩක් ළඟ වගේ ගන්නවා. කන්දර දැනෙනවා. ආයේ මතක් වෙනවා වරණ.
සිතුවිලි දකාව. නාගතේ මම කරන්න ඕන කියන දෙයක් ගැන හිතනවා. අතීතේ ගොඩක් කියන්නේ. අද දවසේ පොඩි කාලයක් ඉස්සර ආවසර මතක් වුණා. දැන් වර්තමානයේ ඉන්න උත්සාහ කරලා ඉන්නකොට ඒක ඉන්න අමාරු නා. ගොඩක් කියලා ඉන්න අමාරු නා. ඒක වෙනවා. ඊළඟට ගොඩක් දේවල් මතක් වුණා. මෙතන ඉන්නවා ආයෙ වෙන තැනකට යනවා. එනවා ඉන්නේ. අදකට මතක් වුණා. ආයෙ තව දේවල් මතක් වෙනවා. ආයෙ අතන්දර කිව්වනේ පොඩ අවදියෙන් කියලා. ඒක පොඩ අමාරුවක් දැනන්නේ. අවදියෙන් කියන්නේ ඇසරින්න කියලා කිව්වා. ඔව් ඔව්. ඒක පොඩ අමාරු වගේ දැනන්නේ. ඒ කියන්නේ අමාරු කියන්නේ දැන් ඉන්න ඉල්ල වගේ දැනන්නේ. ඒක නෙමෙයි නේද වගේ තිබුණේ. දේවලනේ නින්දගේ වගේ හිටියේ නිකන් ඇස් අරින්න නැගිටලා ඉන්න නිකන් අමාරුයි. නිකන් ලෝබයි. ඔව්. ඒ කියන්නේ යම් ශාන්ත භාවයකට හිත කොටු වෙලා තමයි යන් තියෙන්නේ. මෙතන හිටියෙත් නෑ තැන් වල හිටියේ. මෙතන ටිකක් කළා මේ ටික එනවා ආයේ. ඔව් ඒක හරි. හිතට එක එක දේවල් එනවා ඒක හරි. දැන් කවදාවත් හිතට නොයා ඉන්න සිතුවිලි ඉන්න තු තියෙන පවතිනවා. නමුත් යම් ආකාරයකට යම් තැනක අපි නිකන් සරලව ගත්තොත් නිකන් ලාවට නිකන් සමාධියක හිටියා වගේ තමයි. ඒ කියන්නේ ඒකයි ඔයාට ඇස් දෙක අරින්න ලොබ බවක් දැනුනේ නැත්නම් වෙනදට භාවනා කරොත් එහෙම ඉස්කෝලේ යන කාලේ හරි සිල් අරන් යන මතකනේ. අයියෝ මේ ඉවරෙන්නේ කොහෙලාද දන්නේ. ඒක දැන් මෛත්‍රීත් වඩනවා. ඒ අතර දැන් තරහත් ඇවිල්ලා. හරි. ඊළඟට රවුල මල්ලි මොකද කියන්නේ? එයා තමයි දුරින් හිටියේ රේඩාර එකට අන්ති වෙනවා වෙන්නේ ආව. කියන්නේ මම. සිතුවිලි ගොඩක් තිබ්බා. ඊට පස්සේ ටිකක් අඩු වුණා. නැත්තේවත් නැති තිබ්බා. ඊට පස්සේ වර්තමාන දේවල් කියන්නේ සද්ද ඇහුණා. සත්තු එකකට ඒකයි ඒක තිබ්බා. පොදුවේ ගත්තොත් මේ වගේ දෙයක් කලින් ඉඳලා නැහැ. නෑ. සරලව ගත්තොත්. ඒ කියන්නේ සිතුවිලි අඩු ස්වභාවයක්, සාන්ත භාවයක් කියන එක කවදාවත් ජීවිතේ අත්විඳලා නෑ වගේ. මේ කරන්නේ. සලාම් ගොඩක් ආවා. ඊපස්සේ ඉන්දියානු වර්තමාන ආවා. ඒ කලාතුරකින් එකක් දෙකක් ආවා. කලාතුරකින් එකක් දෙකක් ආවා. ඒ තෝරක් නැතුව එන සිතුවිලි ගොඩ අතර කලාතුරකින් එකක් දෙකක් වෙනවා කියන්නේ ඒක හොඳයි. මොදුන්. ආවින්ද සිතුවිලි ගොඩක් ආවා. සද්ද කියන්නේ වර්තමාන. වර්තමාන. ඒත් එකක් දෙයක් ඇවිල්ලා යනවා වර්තමානයේ ඉඳලා. කාවෙන්ද මොදුන්? නවස සිතුවිලි එනවා සන්නවස. මේ සනක වාසිය පැහැදිලි කරගන්න ඉන්න හැම සිතක්ම සන්නවස කුසල් හෝ අකුසල් මගේ නෙමෙයි ඒ සිතුවිලි මගේ මතයි නෑ කියලා දකින්න එක කවන්නත් සන්නවස. මොකද උනේ කියලා කියන්නේ ඒක දකින්න වර්තමානයේ තිබ්බස. වර්තමානයේ තිබුණා. එහෙම හැම හිතක්ම මගේ නෙමෙයි කියලා දැක්කා. දකිද්දි වර්තමානයේ තිබ්බ නැත්නම් සම්සිය ඒක මිසුනගම එක එක දේවල් වලට යස්නේ. එදා වුණා මගේ. ඊට වඩා අඩුයිද වැඩිද? ටිකක් අඩු වගේ. ටිකක් කලබල වැඩි. එතකොට සරලව ගත්තොත් ටිකක් යම් ආකාරයකට සැහැල්ලුවක් අත්විඳා. හරි. දැන් ඇයි අපිට අර වගේ එකක් දෙන්න හේතුනේ? හේතුව ගැන කල්පනා කරමු. හේතුව මොකක් වෙන්න පුළුවන්ද? හේතුව තමයි හිත වර්තමානයේ තුලටපත් වෙනකොට ඒ වර්තමානයේ තුල පවතින යම් ආකාරයකට යම් අමුතු විදීමක්. අර අමාරුද ඉඳගෙන මහතින්ද පොඩි chance එකක් තුනයි මේ වර්තමානයේටපත් වෙනකොට වර්තමානයේ තුල තියෙනවා මේ යම් විදීමක්. ඒක තමයි අපිට දැනෙන්නේ. හැබැයි මනුස්ස හිතක් කියන එක හැම වෙලාවකදීම සතුට කියන එක හොයන්නේ අනාගතයක් තුල. මනුස්ස හිතක් අපි හැම වෙලාවකම සතුට කියන එක හොයන්නේ අනාගතයක් තුල. කොහොමද දන්නවද ඒක හොයන්නේ? මම ඒක කියලා දෙන්නම් සරලව. සරලව තමයි ඔන්න ඉස්කෝලේ යන කාලේදී අපි හිතනවා දැන් අපිට සතුට හිමි වෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා අවසන් වුණාම කියලා හිතනවා. හරිද?
ඉස්කෝලේ ගිහිල්ලා එක්සෑම් කරලා අවසන් වුණායින් පස්සේ දැන් හරි දැන් බොහොම රිලැක්ස් එකේ පණ්ඩිතයා වගේ හොඳට ඉන්න පුළුවන් කියලා අපි හිතනවා. ඊට පස්සේ එහෙම ඉන්න අයියලා අක්කලා දිහා බලලා අපි එහෙම හිතනවා. දැන් එතනට අපි ගියානේ. ගියාට පස්සේ මොනවද වෙන්නේ? ඊට පස්සේ ඔන්න ජොබ් එකක් කියන එක ඕනේ නෑ. එක්කෝ හරි කැම්පස් යන්න ඕනේ කියලා එක හිතනවා. දැන් ඔන්න ඊට පස්සේ හිතනවා අපේ දැන් සතුට තියෙන්නේ කැම්පස් ගියාම කියලා අපි හිතනවා. දැන් ඔන්න ඒකට යනවා. ඊට පස්සේ ආයෙ හිතනවා ඒක කාලයක් ගියාට පස්සේ ආයෙ හිතනවා දැන් ඔන්න මේක ඉක්මනට ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඉක්මනට කම්ප්ලීට් කරගන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ ආයෙ ජොබ් එකක් ගැන හිතනවා. ජොබ් එකට ගියාම ආයෙ හිතනවා දැන් බඳින්න කාලේ හරි දැන් බඳින්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ වාහනයක් ගන්න ඕනේ කියලා හිතනවා. මේ වගේ හැම වෙලාවකදීම මනුස්ස හිත කියන එක ඉස්සරහා අරමුණක් තියාගෙන ඒක තුල සතුට පවතිනවා කියලා හිතනවා. ඒක තව තේරෙනවද? හරි. මම එක පෝස්ට් එකක් දැක්කා ඔන්න මේ තියෙන. පයින් යන මිනිස්සෙක් හිතනවා බයිසිකලයක යන මිනිස්සෙක් දිහා දැකලා ඉවරලා මට මෙන්න මේකක් තිබුණා නම් හොඳයි කියලා. බයිසිකලයක යන මිනිස්සෙක් කල්පනා කරනවා බයිසිකලයේ පදිනකම ෂම කොච්චර අමාරුයින්ද මේක පදින්නේ. මට තිබුණා නම් මෝටර් බයික් එක. දැන් අර බයිසිකලේ යන මිනිස්සයා හිතනවා මට මේ තියෙන වෙහෙස විඩාව නැහැ. මෝටර් බයික් එක ගියා නම් මෝටර් බයික් එකේ ඒක එන්ජින් එකෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙයාට වීකින් යන්න පුළුවන් දාඩිය දාන්න ඕන දැනක යන්න පුළුවන්. දැන් බයික් එකේ යන මිනිස්සයා කල්පනා කරනවලු මට කාර් එකක් තිබුණා නම් ඒ කාර් එකක් තිබුණා කියලා කල්පනා කරන්නේ. තෙමෙන්නේ නැහැ මෙහෙමයි කියලා දැන් හිතනවා. දැන් කාර් එකක් යන මිනිස්සයා කල්පනා කරනවලු ශාමීකේ මොනවද තියෙන ෆැසිලිටිස් මට මීට වඩා හොඳ වෙන්න මෙහෙම එකක් තිබුණා. හරිනේ. දැන් අන්තිමේටම ඒ වගේ වාහනයක් තියෙන එක නා කල්පනා කරනවා හොඳම වාහනයක් තියෙනවා නම් හොඳයි කියලා. හොඳම වාහනයක් තියෙන මිනිස්සයා කල්පනා කරනවලු මට මීටත් වඩා ඉක්මනට යන්න පුළුවන් හෙලිකොප්ටරයක් වගේ තිබුණා නම්. හරි නේද? දැන් එතකොට ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? හැම වෙලාවකදීම අපි ගාව නැති ඉස්සරහ අනාගතයක් ගැන හිතලා තමයි එතන පවතිනවා කියලා හිතනවා මොකක්ද? එතන පවතිනවා කියලා හිතනවා සතුට. ඒක නිසා ජීවිතේ කවදාවත් මිනිස්සු තෘප්තිමත් වෙලා මැරෙන්නේ නැහැ. ඒක තව තේරෙනවද? කවදාවත් මිනිස්සු තෘප්තිමත් වෙලා මැරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට දැන් හොස්පිටල් එකකට ගිහිල්ලා අපි හිතමුකෝ හරි වැඩිහිටි නිවාසයකට හරි හොස්පිටල් එකකට හරි ගිහිල්ලා දැන් අපි හිතමුකෝ දැන් ඔන්න මැරෙන්න ලං වෙලා ඉන්න හරි වයසට ගියපු හරි මිනිස්සු ටිකක් අපිට හම්බ වෙනවා. උදාහරණයක් විදියට ඔයගලගේ ආච්චිලා සීයලා හරි ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ හරි හම්බෙලා ඇහුවොත් එහෙම දැන් මැරෙන්න ලෑස්තිද කියලා. ඒගොල්ලන්ට තියෙනවා මම දඹදිව වන්දනාවේ ගියේ නෑනේ. සමහරක් වෙලාවට පොඩි මැරෙන්නද මේ මුණුබුරු මිනි වීඩියෝ ටික බලාගන්නේ ඔය පුදුතාවලට යනවා බුදුවලට යනවා මේගොල්ලෝ බලාගන්නේ මම. ඊළඟට හැමෝම ගාවම තියෙනවා අතෘප්ත කරවූ බවක්. ඒ කියන්නේ මැරෙන්න ලෑස්ති නැහැ ජීවිතේ මොන දේ කරත් අර විඳලා අවසන් වුණු බවක් ඒගොල්ලෝ ගාව නැහැ. ඒ කියන්නේ වයසට ගිහිල්ලත් ඒගොල්ලෝ ගාව පවතින්නේ මොකක්ද? වයසට ගිහිල්ලත් පවතින්නේ. ඒ කියන්නේ ඉටු නොකරගත්තු දේවල් පවතිනවා. ඒක ඉෂ්ට වෙලා නැහැ. දැන් ඒගොල්ලෝ හිතනවා ඒක ඉෂ්ට කරගෙන තමයි මොකක්ද වෙන්නේ? ඒක ඉෂ්ට කරගත්තොත් තමයි ඒගොල්ලන්ට සතුට කියන එක පවතින්නේ කියලා. ඒගොල්ලෝ හිතනවා. ඒක ඉෂ්ට කරගත්තොත් තමයි ඒගොල්ලන්ට සතුට කියන එක පවතින්නේ කියලා හිතනවා. හොඳ කතාවක් කියන්නම්කෝ මම. ඔන්න එක හාමුදුරු කණ්ඩායමක් ගියලු හොස්පිටල් එකකට ලෙඩෙක් බලන්න. මේ යනකොට මේ එක මිනිහෙක් දැන් මරණ ඇඳේ ඉඳගෙන ඉන්නවලු කෑ ගහලා. කෑ ගහලා ඉන්නකොට එයාට දැන් ආවතේව කරන්න කවුරුහරි පවුල කෙනෙක් ඉන්නවනේ. මේ මිනිස්සු ඉතින් හාමුදුරු යනවා දිහා දැකලා ඉවරලා හාමුදුරුවන්ට ගිහිල්ලා මතක් කරලාලු අනේ හාමුදුරනේ අපේ මේ ලෙඩා මේ බොහොම මාරුවෙන් ඉන්නේ පුළුවන් නම් ටිකක් කියන්න වදින්නකෝ බාසලට කරදරයක් තමයි කමන්නේ පොඩ්ඩක් හිතලා කම්පාගෙන හිතලා වඩින්න ඕගොල්ලෝ. ඊපස්සේ හාමුදුරුවෝ වැඩිවලු. වැඩියට පස්සේ ඉතින් පිරිත් කිව්වලු. පිරිත් කියගෙන යනකොට මේ ලෙඩා මෙහෙම අතින් අතර ගාවලු පිරිත් කියන එක. කියලා දැන් රාවදේව කරන මිනිස්සු නම් කතා කරාලු. කතා කරලා රහසක් කිව්වලු. රහසක් කිව්වට පස්සේ මොකද උනේ? මේ ඒක ඉතින් දරාගෙන මේ මිනිස්සු ඩක් ගාලා එළියට ගියාලු ආවලු. ආයෙ රහසක් කිව්වලු. දැන් ආයෙ පිරිත් කිව්වලු. පිරිත් කී ඉන්නකොට ටික වෙලාවක් යද්දි ඔන්න දැන් මැරෙනවලු මේ මිනිස්සයා. දැන් අපි බුදුදහමේ අහලා තියෙන විදිහට පිරිත් කියන්නේ හොඳ දෙයක්. පිරිත් කී ඉන්නකොට මැරුණොත් එහෙම මොකද වෙන්නේ? සුගතිගාමී වෙන්නේ නැති. ඕම කියලා දැන් අපි හිතනවනේ. දැන් ඊට සම්දේන හාමුදුරුවෝත් එහෙම හිතුණාලු. හිතුණාට පස්සේ අන්තිමට මේ වුණාට පොඩි සැකයක් ආවලු. මොකක්ද මේ මිනිස්සු මොනවද නතර කරලා රහසක් කිව්වනේ. යාගේ ආවතේව කරන එකේනාට. එලස ඇහුවලු මේ කතා කරලා මේ මොකද්ද මේ කිව්වේ කියලා. ඒ ඇහුවට පස්සේ මේ මිනිස්සයා කිව්වලු හාමුදුරනේ මේ අද මැච් එක යනවා. ඒ ස්කෝර් එක තමයි මේ ඇහුවේ කිව්වලු.
ආසාව. හරිද? එතකොට මරණ වෙලාවෙදිත් එයා ගාව තිබිලා තියෙන්නේ මොකද්ද? අන්න ඒ වගේ ඉතු නොවිච්ච බලාපොරොත්තුවක්. තියෙනව නේද? ඉතු නොවිච්ච බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මන්දාතු රජුරුව ගැන අහලා තියෙනවද? ඒ මන්දාතු රජුරුව කියලා කියන්නේ මේ ලෝකේ ශක්තිති රජ කෙනෙක්. ඒ කියන්නේ ශක්තිති රජ කෙනෙක් කියලා කියන්නේ දැන් අද කාලේ දැන් රටවල් 208ක් 210ක් 212ක් විතර තියෙනවනේ. 215ක් විතර තියෙනවා. මේ රටවල් වලින් එක එක රජු එක එක මේ ජනාධිපතිවරු රජවරුන් ඉන්නේ. ඒ වගේ නෙමෙයි කාලෙක තියෙනවා මිනිස්සු ධාර්මික වෙලා ඔහොම වෙලා මේ පරිසරය හැඩ ගහලා තියෙන කාලයක් තියෙනවා. ඒ කාලයකදී මේ පහළ වෙනවා කෙනෙක් එයා ශක්තිති රජ කෙනෙක් කියලා කියන්නේ. දැන් අපි බෝධිසත්වයන්වත් කියවනේ එක්ක බුදු වෙනවා නැත්නම් ශක්තිති රජ වෙනවා කියවනේ. ශක්තිති රාජ පදවිය ලැබුවොත් පංචශීලයේ පිහිටුණු පරිසරයක් ලෝකයක් මිනිස්සු සිල් ආරක්ෂා කරනවා. ඊළඟට ඒ වගේම එයාට මේ යුද්ධ කරලා නෙමෙයි අල්ලගන්නේ. එයාට කියන්නේ එයාගේ පිනේ මහිමේටම මේ දේවල් හම්බ වෙනවා. ඒ වගේ කෙනෙක්. දැන් මෙයා මුළු ලෝකෙම අල්ලගෙන ඒ කියන්නේ ලෝකෙම මේව කරගෙන දැන් ඉන්නවා. ලෝකෙටම ආධිපත්‍යය දරාගෙන. දැන් මෙයාගේ සෙක් දැන් අපි කතා කරනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නාමල්ට මේ වගේ දේවල් තියෙනවා මේ වගේ දේවල් තියෙනවා කතා කරනවා. හිතන්නකෝ ලෝකයක් පාලනය කරන කෙනෙකුට කොයි වගේ දේවල් තියෙනවා පවතිනවා වෙන්න පුළුවන්. ඒවල තියෙනවා මේ එයාගේ බිරිඳ වෙන්න මේ වගේ පුතා මේ වගේ මේ එයාට හම්බෙන දේවල් මේ වගේ කියලා ලොකු කතාවක් තියෙනවා. දැන් මෙයා මේ ඔක්කොම සැප සම්පත් අරගෙන විඳ ඉන්නවා. විඳමින් ඉන්නවා. විඳමින් ඉන්නකොට මනුස්ස සිතක තියෙනවා මෙන්න මේව ස්වභාවයක්. ඔන්න ඉගෙන ගන්න. දැන් මං කියවා මැරෙන මොහොත වෙනකුණුත් මොකද්ද පවතින්නේ? අතෘප්තකර භාවයක් පවතිනවා. කවදාවත් මිනිහෙක් මම දැන් ඇති විඳලා ඇති දැන් විඳලා ඉවරයි කියලා මැරෙන්නේ නැහැ. හැමදාම පවතින්නේ මොකක්ද? අතෘප්තකර භාවයක්. මැරෙන්න මොහොතකට කලිනුත් එයාට ඉෂ්ට නොවිච්ච බලාපොරොත්තු තියෙනවා. දැන් අපි ගාව ඉෂ්ට නොවිච්ච බලාපොරොත්තු කොච්චර තියෙනවද? අන්න ඒ වගේ තමයි මරණ වෙලාවේදී. ඉටු නොවිච්ච බලාපොරොත්තු තියෙනවා. ඒ ඉටු නොවිච්ච බලාපොරොත්තු කියන්නේ ආව භූතේක හරි ප්‍රේතෙක් හරි මලයක්ෂයෙක් හරි සසරේ ඇදලා දාන්න හේතුව. හරිද? දැන් ඊට පස්සේ ඔන්න දැන් මන්දාතු රජුරුව දැන් ඔන්න මේට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද දන්නවද? දැන් ඔන්න මං ගෝන්න මරණ මොහොතකුණුත් අතුත්කරු ජීවිතයක් තියෙනවා. ඒ අතර මම ඕනනම් තව කාරණාවක් කියනවා. මොකක්ද? මම හිතනවා බයිසිකලේ යන ගමන් මට මෝටර් සයිකලයක් තිබුණොත් හොඳයි කියලා. මම දකිනවා මෝටර් සයිකලේ යනගෙන මම මේ බයිසිකලේ පැත්ත යද්දි රූම් ගාලා මෙහෙම යනවා. ෆෝන් එකකුත් ගහලා යන්නේ. හරිනේ. තව ඕනනම් මේ අපි හිතමුකෝ මොන හරි එයා හෙඩ්ලයිට් එකකුත් ගහලා යන්නේ. දැන් මෙයා හොඳට යනවා දැන් දකිනවා. මම හිතනවා අන්න පොරක්. මේ අරන් බොහොම සතුටින් ඉන්නේ. බොහොම උජාරුවෙන් යන්නේ කියලා දැන් හිතනවා. මම දැන් කැපකිරීමක් කරලා යුද්ධයක් කරලා සල්ලි හම්බ කරලා ඔක්කොම කරලා දැන් බයික් එකක් ගන්නවා. දැන් පුස්සයිකලේ යන කාලෙදි මං හිතේ බයික් එක යනගෙන කවුරු කියලාද? පොරක් කියලානේ. බොහොම සතුටින් ඉන්නවා කියලා නේ හිතේ. මං දැන් බයික් එක පදිනවා. අගින ආපු අලුත බොහොම හොඳට පිහිදලා සර්විස් කරලා මේ ටයර් වල මඩක් ගෑවන්නේ නැතුව කාටවත් දෙන්නේ නැතුව යාළුවෙකුටවත් දෙන්නේ නැතුව බොහොම හොඳට පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඒ අතර ලයිට් දාන්න ඕන නම් තව ලයිට් දාගෙන ඔක්කොම කරලා දැන් හොඳට පරිස්සමෙන් පාවිච්චි කරනවා. කියන්න බලන්න කාලයක් ඇද්දි මොකද වෙන්නේ? මොකද? ඉතින් යාර කලින් වගේම යා ඔය ෆෝන් එකක් ගත්ත මුල මතකද අපිට? ගත්තා. ඔන් කරන්නේ නැතුව ඔෆ් කරලා තමයි 100% charge කරේ. හරිද? ඊට පස්සේ ආයෙ බැටරි බැස්ස නම් ආයෙ මගදී ගලවන්නෙත් නෑ. 100%ම යනකම්ම ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඔන්න එකෙක් ගහලා තියෙනවා. දැන් ඔන්න එකෙත් ගහලා තියෙනවා. සමහරවිට උදේ පාන්දර අත ගාලා දාලා වහන්නේ කොහෙද ෆෝන් එක තිබුණේ කියලා. දැන් මොකද උනේ ඒකට? කුරුනේ. දැන් ෆෝන් එකක් දැන් හිතන්න දැන් නම් මේ පොඩි උන්ටත් ෆෝන් තියෙනවා හැමෝටම තියෙනවා. අපි පොඩි කාලේදී දැන් අපි ඒ ලෙවල් වල කරන කාලේදී ස්මාර්ට් ෆෝන් ඇවිල්ලා මට මතක තියෙන නෑ. අපි මං ඉන්නකොට ඇවිල්ලා නෑ. ඊට පස්සේ දැන් ඔන්න අපි හිතමු ස්මාර්ට් ෆෝන් අයින්න පටන් ගත්තා. ඒකද ඔන්න අයියා කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ෆෝන් එක භාවිත කරනවා. අප්පා මේක නම් මරු. ඒක නම් හොඳයි සල්ලි දීලා ගන්න. ඒ කියන්නේ මොන හරි කරලා ගන්න ඕනේ. ඒක සමහරවිට ජොබ් එකක් කරලා තමයි සමහරක් අය අරගෙන තියෙන්නේ. සමහරක් අයට ඉතින් අම්මා තාත්තා අරන් දුන්නා වෙන්නත් පුළුවන්. කොහමද ඉස්සලාම හම්බෙච්ච එක අපි ඒතකොට ඔන්න දැන් හොඳට නිකන් එක ලොකු ගතියක් තිබුණා අපිට. දැන් මං අහන්නේ දැන් ෆෝන් එකක් ගත්තොත් එහෙම දැන් පාවිච්චි කරන එකෙන් ඒ ගතිය ඒ සොම්නස ඒ සතුට දැන් තියනවද? මොදුන කාලයක් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.
අන්න ඒ වගේ තමයි දැන් මම බයික් එක පැදලා කාලයක් යද්දි ඒක සාමාන්‍ය ඒක දැන් ගතියක් නැහැ. දැන් ඊට පස්සේ හිත පෙන්නනවා මොකද්ද දන්නවද? හිත පෙන්නනවා මේ කාර් එක යන කෙනෙක් අපි තුමු ඇල්ටෝ එකක් කියලා හිතමු. ඇල්ටෝ එක යන කෙනෙක් දැකලා ඉවරලා හිතනවා අන්න දැන් මේක යකෝ ඇස්සටත් තෙමෙනවා. ඊළඟට මේ පාරේ යනකොට දුම කන්නත් ඕනේ. දැන් එක જાති ඔක්කොම පේනවා. ඊට පස්සේ දුවිල්ල වදින්නවත් එක්ක. දැන් ඔය ඔක්කොම කල්පලා මේ වගේ කාර් එකක්වත් මට තිබුණා නම් වැඩි ඕනේ නැහැ. මේක තිබුණා නම් ඇතිනේ තෙමෙන්නේ නැතුව යන්න පුළුවන්. පෙට්‍රල් වියදම මුකුත් නැහැ ලොකු. දැන් ඔක්කොම කල්පනා වෙනවා. දැන් අපි හිතමු සල්ලි හම්බ කරලා ෆිනෑන්ස් එකක් දාලා හරි එකතු කරලා හරි ගත්තා. ගත්තායින් පස්සේ මුල් කාලේදී හරි ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් කර ෆෝන් එකේ රිසිවර් දීමයි. ටික කාලයක් යනකොට ඒකේ මොකද්ද දැනෙන්නේ? ගතිය නැති වෙලා යනවා. ළඟට එයාට ඇල්ට් එකක් ගත්තට පස්සේ ආයෙ හිතනවා අපි තම බෙන්ස් එකක් ගන්න කියලා. බෙන්ස් එක ගත්තොත් ඔක තමයි වෙන්නේ. හෙලිකොප්ටර් එකක් ගත්තා. මුළු ලෝකයම පාලනය කරපු සක්විති රජුරවන්ටත් ඔන්න ඕක වුණා. මොකද්ද? මේකේ ගතිය නැති බව තේරුණා. අපි හිතමුකෝ දැන් ඔය දකින්න අන්තපුරයක් ඉන්නවා. කාන්තාව මෙච්චර ඉන්නවා, රන් රිදී මෙච්චර තියෙනවා, මුතුමැණික් මෙච්චර තියෙනවා, යාන වාහන මෙච්චර තියෙනවා. දැන් අපි හිතනවා දැන් අපේ මනස වැඩ කරන ඉතින් බලන්නකෝ. හොඳ සල්ලි තියෙන මිනිහෙක් දැක්කම උනම් හොඳින් ඉන්නවා කියලා. දැන් උගේ ඇත්තටම ඇතුළට ගිහලා බලපුවාම මිනිහා කල්පනා කරනවා ඊට වඩා මිනිහෙක් දැකලා එයාගේ මට්ටමට යන්නේ කොහොමද කියලා තමයි එයා බලන්නේ. දැන් ඒ දවස්වල බිල් ගේට්ස්ගේ අන්තිම අන්තිම එයාගේ අහනකොට ඔයා මොකද කරන්න කියලා කල්පනා කරනවා. දැන් එයා තමයි හොඳම සල්ලිකාරයා. එයා කල්පනා කරනවා එයාගේ ආදායම 10 ගුණයකින් වැඩි කරගන්න. ඒ කියන්නේ එයාට මොකද වෙලා තියෙන්නේ? එයා තාම අතුත්ත කරවූ තැනක ඉන්නේ. මනුස්ස ජීවිතයේ මනුස්ස හිත කියලා කියන්නේම මොන දේ හම්බ වුණත් මොන දේ තිබුණත් හැම වෙලාවකම කොහොමද පවතින්නේ? අතුත්තකර භාවයක පවතින්නේ. දෙයක් හම්බ වුණත් ටික කාලයක් විඳිනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න ඒක තමයි වෙන්නේ. ඒ ගතිය නැති වෙලා යනවා. දැන් උන අලුත බඳිනවා ජෝඩුවක්. දැන් අපිට පේන හොඳ සතුටින් ඉන්නවා කියලා. අවුරුදු 2-3ක් ඇද්ද උන්දලා දෙනවා මොකද වෙන්නේ? මොනවා කියන්නේ? අපිට තාම ළමයි නෑනේ. ළමෙක් හිටියන. ඒ මොකද උනේ? අර අපි හිතනවා මේක හොඳයි මේක මේ බොහොම හොඳ දෙයක් වටින දෙයක් කියලා මුළු සමාජයම මවාපාල පෙන්නලා තියෙනවා. නමුත් මේක වෙලා විඳගෙන කාලයක් ඇද්දි මොකද වෙන්නේ ආයේ? අර ෆෝන් එකට වෙච්ච වැඩේම තමයි. ඊළඟට ඔන්න අපි හිතමු ළමයෙක් හම්බුණා කියලා. ළමයෙක් හම්බුණාම ටික කාලයකදී ඔන්න දැන් දැනෙන වෙනසක්. හරි දැන් මම තාත්තා කෙනෙක්. මම අම්මා කෙනෙක් කියන හැඟීමක් එනවා. ඒකත් එක දෙයක් දැනෙනවා. ඒ ටික කාලයක් ඇද්දි මේක අතහැර ගන්න බෑනේ. නැති ඇයි ගිහලා දාන්නද කොහොමද? නෑනේ. මුකුත් නෑ. දැන් ඉතින් අර විඳවන එක ASCII විඳීමක් හොයාගෙන ඉන්නේ යනවා. ඇත්තට විඳවීමක් තියෙන්නේ. නමුත් ඒ විඳවීම රස කර කර විඳවනවා. මම කියන එක තේරෙනවද? විඳවනවා ජීවිතේ. ඒ කියන්නේ නිකන් හිතන්න දැන් අපි හදපු හැටි අම්මලා තාත්තලාගෙන් අහන්නකෝ. ඔයගොල්ලන්ගේ අක්කලා අයියලා ඇතිනේ. ඕගොල්ලොන්ටත් දෙකින් ඇතිනේ. ඒගොල්ලෝ බාන්නකෝ රැට නැගිටලා නිදා ගන්න නෑ. පැය දෙකයි දින මාරුවෙන් නිදා ගන්න. පොඩි එකක් හම්බුනාම අවුරුදු ගාණක් යනකම් ඉස්කෝලේ දාන්නද හැම දෙයකම විඳවනවා. ඒක දැන් ඒ උනට විඳවනවා. නමුත් ඒගොල්ලෝ පොඩි එක ජොලි කර කර විඳවන්නේ. දැන් මුන් දන්නේ මේක විඳවනවා කියලා. ඒක හරියට වෙන්නේ මේ වගේ. හරිද? ඔන්න හාමුදුරු දෙනමක් හිටියලු සිල් රැකගෙන. එක හාමුදුරු කෙනෙක් කොහොමරි මහානවෙල් කියන්නේ එයාගේ අවසාන හිතේ ප්‍රතිපාකයක් විදිහට දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුණා. අනිත් හාමුදුරන්ට බොහොම නරක දෙයක් මතක් වෙලා හරි මොන හරි දෙයක් වෙලා මේ හාමුදුරුවෝ මේ ගව ගාලක මේ අසූචි ගොඩක මේ කුරුමියෙක් කියලා උපදිනවා. හරි කුරුමියෙක් කියලා දැන් මේ යාළුවා දැන් දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ කල්පනා කරවලු මම මෙතෙන්ට ආයෙ මොන දේ කරලාද මම ඊට කලින් මහානගම් පුරලා තියෙනවා. මේ එතකොට මොකද්ද මතක් වුණේ මට මම මේ ඉඳලා තියෙනවා. ඒක නිසා තමයි මම මෙතෙන්ට ආයේ මගේ යාළුවෙකුත් කියන්නේ එකට. යාළුවා කොයිද කියලා බලනකොට ඉන්නවලු කුරුමිය අර සතෙක් වෙලා මේ අසූචි ගාලේ අසූචි අනුභව කර කර ඉන්නවා. දැන් ගියාට පස්සේ ගිහිල්ලා මෙයා ඉතින් මෙයාගේ බලයෙන් මේ කුරුමියට කතා කරලා. කතා කරාට පස්සේ කිව්වලු මේ අපි මෙහෙම දෙන්නේ මේ ඔයාලට මාව මතක නැද්ද? කොහොමද දැන් කුරුමියට එහෙම දෙයක් නැහැ නේ. යා ත්‍රිසන්නාත්ම භාවයක්නේ. ඒවලු එයාට එහෙම දෙයක් නැල්ලු. ඊට පස්සේ දැන් දන්නේ නැහැ. ඊට පස්සේ ගොළු අපි දෙන්න මෙහෙම පෙරාත්මක මෙහෙම හිටියා. මෙහෙම කරා මම නම් මෙතනට ආවා.
මේ ඔයා තමයි මේ මෙතනට ඇවිල්ලා ඉන්නේ. මට පුළුවන් මගේ හැකියාව භාවිතා කරලා ඔයාව දිවි ලෝකෙට උනත් අරන් යන්න කිව්වා. අනේ ඊට පස්සේ මන්ට ඕවා විශ්ස ඕනේ මට මේක හොඳට නැති කිව්වලු. හරිද? ඒ කියන්නේ මට මේක හොඳයි කිව්වලු. මට ජරාගොඩ හොඳයි කිව්වලු. ඊට දැන් කල්පනා කරාලු අර දෙවියෝ කල්පනා කළා බලෙන් අරන් යනකොට මෙයා රවුමන් කාල අසූචි කොට අසර ගිහලා හැංගුණා කියලා කියනවා කතාවේ මට මතකද කියන්නේ. ඒකෙන් අදහස් කරේ අසූචි උනට ඌ එක විඳිනවා. උට ඒක සැපයි. අන්න ඒ වගේ තමයි විඳවන අංක ASCII මොකද ගාලා දැන් අර ඒක තේරෙන මිනිස්සුන්ට තේරෙනවා මේ විඳවනවා කියලා විඳවන එක ASCII දැන් මෙයත් විඳවනවා කියලා මෙයත් දන්නවා. දැන් මාත් විඳවනවා කියලා මාත් දන්නවා. මෙයා විඳවනවා කියලා මෙයත් දන්නවා. තුන් දෙනාට කතා කරන්න දෙයක් නැති නිසා අපි ළමයා නම් මෙහෙමනේ අපි ළමයා නම් මෙහෙමනේ ඉතින් අන්න දැන් තේරෙනවා මං කියන එක. ඒ විඳවීම තුළ නිකන් එකක් තියෙනවා කියලා හිතාගෙන කතා කරනවා. ඉතින් අර අසෝචි කොට හා සමානයි. තේරෙනවද මං කියන එක? එතකොට කෙනෙක් ධර්මය දැනගන්නකොට දැන් ඔය මං කාරණා කීපයක් කිව්වා මොකද්ද? එකක් අපි අවසාන මොහොත වෙනකන් අතුරුදකරු තැනක ජීවත් වෙන්නේ. ඊළඟට මේ මොහොතේදී මේකද මේ මොහොතේදී අපිට දෙයක් හම්බුනම අපි සතුටු වෙනවා. හැබැයි ටික කාලයක් ගියපුවම මේකේ ගතියකුත් නෑ. ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් එකක් අපිට ඕනේ වෙනවා. හරි නේද? දැන් ඕම අපි ජීවිත කාලෙම බැලුවොත් එහෙම හොයාගෙන යනවා ඉවරයක් නෑ. දැන් අපි හිතන සමහරකට අපි ඉන්න ජොබ් එකට යනවා මට ලක්ෂ 10ක් දුන්නා නම් මං හොඳින් ඉන්නවා කියලා. ලක්ෂ 10ක් හම්බුනේ බැසේ උගල හිතනවා හොඳින් ඉන්නවා කියලා. ඒක සරයක් වුණ රජ කෙනෙක් යනවා මේක ඇවිල්ලා මේ ඉන්දියාවේ කතාවක්. රජ කෙනෙක් යනවා. මේ රජුරු යනකොට එක පවුලක් දැක්කලු. මේ පවුල දැක්කට පස්සේ මේ රජුරන්ට හිතනවලු මේගොල්ලන්ගේ තාත්තයි පුතයි දුවයි අම්මයි ඉන්නේ. මේ හතර දෙනා බොහොම සතුටින් ඉන්නවලු. මේ hina වෙවි කතා කර අම්මා කෑම උයනවලු දුව උදව් කරනවලු තාත්තා ගොවිතැන් කරනවලු පුතාට උදව් කරනවලු අවසරය ගොතනවලු කට්ටිය බොහොම සතුටින් ඉන්නවලු. ඔතන මේක දැක්කලු. දැකලා රජතුමා ගෝල පුරোহিত බලනවා අපිට මෙච්චර මේ රාජ්‍යයන් තිබිලා ධනෙ තිබිලා ඔක්කොම කරලා අපිට වඩා සතුටින් ඉන්නවනේ නේද? පුරোহিত කිව්වලු රජතුමනි මම ඕනනම් ඕක කඩලා දෙන්නම් කිව්වා. ඒක කොහොමද කඩන්නේ? ඕක හරි සුළු දෙයක්. රජතුමා මාස 3කින් මේ පැත්තෙන් එනවනේ දැන් කොහොමද විදි සංචාරය කරනවනේ. ඒද්දි බලන්නකෝ. හැබැයි මට රජතුමා මේ රත්තරන් කාසි 99ක් දාපු බෑග් එකක් දෙන්න ඕනේ කිව්වා. ඒක නම් සුළු දෙයක්. දෙන්නම් කියලා දුන්නා. දැන් මොකද කරේ පුරোহিত? පහවදා උදේ ගිහිල්ලා පාන්දර ගිහිල්ලා ගේ ඉස්සරහින් දොරකඩින් තිබ්බලු 99 බෑග් එක. හරිද? රත්තරන් කොයින්, ගෝල් කොයින් 99ක බෑග් එකක් තිබ්බලු. තියලිවලා පුරোহিত ගියාලු. දැන් රජතුමා දන්නවා දැන් පුරোহিত මේක දුන්නා කියලා දන්නවා. මේ දැන් ඔන්න මාස 3කින් දැන් ආපහු එන්න බලාගෙන තමයි ඔන්න රජතුමා යන්නේ. දැන් ඔන්න මේ තාත්තටයලු බලනකොට ඉස්සරහා රත්තරන් මල්ල දැක්ක විතරේ සතුටු වුණා. මාර නිදානයක් පහළ වුණා වගේ. දැක්කා අරන් ගියාලු. ඊට පස්සේ කිව්වලු කොටම මේ මාරයි වෙන්න කවුරු කෙනෙක් මේකක් ගාල් දීලා දැන් කට්ටියට හොඳ සතුටුයි. දැන් බලන්න ඕනේ දැන් කීයක් තියනවද කියලා. දිගෑරිය. දැන් කවුන්ට් කරනවා ගණන් කරනවා. ගණන් කරගෙන 99යි. හරිද? දැන් තාත් ගොවිය කල්පනා කරනවා 99යි. නෑ මට වැරදුනා. දෙවි බාරක් ගණන් කරා. ආයෙත් ගණන් කරගෙදී ආයෙත් 99යි. ඊට පුතාට කිව්වලු පුතා මේ එන්න මේක ගණන් කරන්න කිව්වලු. ආයෙත් ගණන් කරන් 99යි. ඒකත් හරියන්නේ නැහැ. අම්මා ගණන් කරනවා. ඒත් 99යි. දුවත් ගණන් කරනවා ඒත් 99යි. 99යි. දැන් තාත්තා ලෝඩ රාත්‍රියෙන් කල්පනා කරනවා මොකಾದ මේ ගුණ එකක් අඩුවෙන් දුන්නේ. දෙනවා නම් 100ම දෙන්න බෑ. ඒ 99ක් දුන්නේ. ඊට පස්සේ ගොවියා කල්පනා කරනවලු තාත්තා මේක හරියන්නේ මේ කොහොම හරි 100ක් කරගන්න ඕන. දැන් ඉතින් මොකද කරන්නේ? උදා උදේම නැගිට්ටලු. වෙන්දර 5ට නැගිටිනා නම් 4ට නැගිටලු. කුඹුරට ගියා. ගිහලා එයාගේ දේවල් කරාලු. තවත් ඊටම සුද්ධ කරලා දැන් ඔන්න ආයෙත් වගා කරන්න පටන් ගත්තා. වගා කරලා පටන්ගෙන දැන් ගෝල් කොයින් එකක් කියන්නේ ඉතින් ලොකු ගාණක් නේ. දැන් රත්තරන් කිලෝයකුත් සෑහෙන ගාණක් වෙනවනේ. මේ ඒ වගේ ඉතින් රත්තරන් කාසියක් කියන සෑහෙනම ගාණ. දැන් මෙයා සෑහෙන හම්බ කරන්න ඕනේ. දැන් අලුතෙන් ආයෙටම සුද්ධ කරලා ආයෙ වගා කරනවා. දැන් ඉන්න මහන්සි වෙනවා. මහන්සිලා දැන් අවුරුදු 2ක් විතර යනවා දැන් මෙයාට මේ ඉතින් ගෝල් කොයින් එක ගන්න. ඉතින් කොහොම හරි ඉතින් මෙයා මහන්සියෙන් දැන් පටන් ගන්න දෙන්නේ. කියනවා රැය වෙනකම් වැඩ කරනවා. දැන් ඉතින් ටික හෙම්බත් වෙනවා මෙයා. දැන් නෝනත් කල්පනා කරනවා මේ 99ක් හම්බලා තියෙදි එකක් ඒ මේ මාත් සිල්ලුම් ගන්න. මෙයා නම් පිස්සු.
මේක හරියන්නේ නැහැ. මේක මම වියදම් කරන්න ඕනේ. ගෙදර කොච්චර අඩුපාඩු තියෙනවද? මේෙන් කොච්චර දේවල් අපිට ගන්න පුළුවන් කියලා නෝනා මොකද කරන්නේ? ගත්තලු පොයින්ට් එකක්. අරගෙන ගියාලු නෝදුවත් එක කඩේ. ගිහිල්ලා ඇඳුම් ගත්තලු, මේවා ගත්තලු, ඊට පස්සේ බඩු මුට්ටු ගත්තලු, ගෙදරට අවශ්‍ය දේවල් ගත්තලු, අරගෙන එළගෙන. දැන් තාත්තා එනවලු හොඳට මහන්සිලා ගෙදර. හැමදාම ඇවිල්ලා දැන් මෙයාගේ පුරුද්දක් තියෙන උදේටයි හවසටයි මේක ගණන් කරනවා. දැන් 99 ගණන් කරනවා. එකපාර ගණන් කරා. ගණන් කරද්දී 97යි. ආයෙ ගණන් කරා. ආයෙත් 97යි. දැන් බැලින්නම් කෑගවලු පුතාටයි දුවටයි අම්මටයි කතා කරලා. කෑගව පාර මෙතන 99ක් තිබුණා කෝ ඉතුරු දෙක කවුද ගත්තේ කියලා. ඔය වගේ මෝඩෙක් නේ. ඕකේ තියෙන වියදම් කරන්නනේ. මම මේ ඇඳුම් ගත්තා මෙහෙම ගත්තා කියලා. දැන් ඉතින් තාත්තට දැන් මහන්සිලානේ හම්බ කරනවනේ කොයින් එක ගන්න. තරහ ගිහිල්ලා දැන් රණ්ඩුලු තාත්තයි පුතයි එක පැත්තලු දුවයි අම්මයි එක පැත්තලු ආයේ වෙනස් වෙනවලු දැන් එක දිගට හැමදාම රණ්ඩු. දැන් ආයේ දැන් 100 කරනවනම් ගෝල් කොයින් කීයක් ඕනද? 3ක් ඕනේ. දැන් තාත්තය යකා නටනවලු අම්මයි හින් යකා නටනවලු. දැන් වීදි සංචාරය නවලු කවුද? තාත්තුමා. අහතුමා එනකොට අන්න පුරෝහිත වැඩි නේදලා. දැන් හොඳටම කට්ටිය ගෙදර රණ්ඩුලු. දැන් මොකද වෙලා තියෙන්නේ එතන මූලිකම ප්‍රශ්නේ? 99 මාදි. දැන් ලක්ෂ 10 ඔක්කොම මෙන්න ඔයගොල්ලෝ හිතන්නේ නැති කියලා. කවදාවත් ජීවිතේ තෘප්තිමත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අන්තිමට කල්පනා කරනවා මේක විලංගරු විදිය හරියන්නේ නැහැ අප්පා. එක මොකක් හරි දෙයක් කියලා ලොස්සුනානේ. අයියෝ ඉතින් මෙහෙම දෙයක් නෙමෙයි. අන්තිම වෙනවා නිකන් හැම වෙලාවකදකින් පවතින මනුස්ස හිත කියන්නේ කොහොම එකක්ද? අතෘප්තකර භාවයකමයි පවතින්නේ. තේරුණා නේද? හැම වෙලාවකම අතෘප්තකර භාවයකමයි මනුස්ස සිත කියන එක පවතින්නේ. එතකොට කොහොමද දැන් මම මේ කියපු කතාව දැන් ඔයගලන්ට තේරෙනවනේ. මේ කාම ලෝකයේ තුල අපි හොයන දේවල් තුල අපි දකින දේවල් තුල මිනිස්සු හොයාගෙන යන දේවල් තුල පවතින්නේම මොකක්ද? අතෘප්තකර භාවයක්මයි. කොහොමද දැන් අපි තෘප්තිමත් භාවයකටපත් වෙන්නේ? කොහොමද තෘප්තිමත් භාවයකටපත් වෙන්නේ? ඉස්සලාම දකින්න මට මේ හම්බ වෙලා තියෙන දේවල් හොඳටම ඇති. පළවෙනි කාරණාව. මොනවාද මට හම්බ වෙලා තියෙන්නේ? මට හම්බ වෙලා තියෙනවා එක ජොබ් එකක්. හරිද? එක්කෝ කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් රැකියාව. එක්කෝ ඒ මුකුත්ම නැත්තම් අඩුම තරමේ හොඳට ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් හම්බෙලා තියෙනවා මේ මනුස්ස ජීවිතය තුල අඩුවක් නැතුව. ඉතින් ඔක්කොම මේක හම්බ වෙලා තියෙනවා. දැන් බලන්න මේ මනුස්ස ජීවිතය තුල ඇස් පේන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? කන් ඇහෙන්නේ නැති ආබාධිතයෝ කොච්චර ඉන්නවද? එහෙම නොවි අපිට හොඳ දැවයක් හම්බෙලා තියෙනවා. හොඳ ශරීරයක් අපිට හම්බෙලා තියෙනවා. මං කියන්නේ මේ කියන පණිවිඩයේ තේරුම් ගන්න නුවණක් තියෙනවා නම් ඒ ටික හොඳටම ඇති. අනිත් ඒවා වැඩි කොටස් ටික. තේරෙනව නේද? ඉතුරු ඒවා ටික වැඩි ටිකක්. හැම වෙලාවකම අපි තේරුම් ගන්න කියන සතුට කොයි වගේ දෙයක පවතිනවා කියලාද? මම යම් තැනක ඉන්නවා. මට වඩා ඉහළ කෙනෙක් දිහා බලලා මම හිතනවා එයා ගාව තියෙන දේවල් තුල තමයි සතුට පවතින්නේ. මාත් ඒ දවසක එතනට ගියොත් තමයි මට සතුට හිමි කියලා තමයි අපි හිතන්නේ. දැන් එයා හිතන්නේ කොහොමද? එයා හිතන්නේ ඊටත් වඩා එහා පැත්තේ දෙයක් දැකලා. අවසානට මැරෙනකොට කවුරුත් මේකෙන් තෘප්තිමත් වෙලා මැරෙන්නේ නැහැ. අතෘප්තකර භාවයකින්මයි මැරෙන්නේ. හරි. මට කියන්නකෝ බලන්න. ජීවිතයේ සදාකාලික සතුට කියන එක පවතිනව ඇති කොහෙද? කොහෙද ඔක පවතින්නේ? ඒ කියන්නේ ප්‍රශ්න පැහැදිලි කරොත් දැන් මෙච්චර කල් හිතේ කොහෙද තියනවා කියලාද? භෞතික දේවල් තුල පවතිනවා කියලා හිතුවා. අහලා තියෙනවා නිවනම සතුට කියලා ඉන්නවා. ආයි සිත නැවතුණා. ආයි ටිකක් හොඳයි වුණා විතරේ වලත් ගන්නේ. ආයි කියන්න බෑ. රහතන් වහන්සේ ගාව සතුට ඇති කියලා හිතනවා.
ආයි අපි තුලම ආයි ඇති කියලා හිතන්නේ. ඈ ඇති කියලා හිතන්නේ. ඇති කියලා හිතනද කොතනද ඇති කියලා හිතන්නේ නන්නලා දැන් මේ ඉන්නද ඇති කියලා හිතනවා. එතන ඇති කියලා හිතනවා. තමන්ලා ආයි හරි මෙච්චර කල් හිතුවේ සතුට තියෙන කොහේ කියලාද? භෞතික දේවල් තුල තියනවා කියලා හිතුවා. හරිද? ඒකට ඇත්තටම සතුට තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. අපි ගාවම තමයි. අනේ ඔක මේක හදපු කතාවක් ඈ. මේක මම හිතන්නේ කැම්පස් එක ළමයි හදලියල දාලා තිබුණු කතාවක් මම කියූප එක. මේ සක්‍ර දේවෙන්ද්‍ර කියන කෙනා ගැන අහලා තියෙනවනේ. ඒ තව තිසාවේ මේ ලෝකේ මේ රජකම් කරන කෙනෙක්. දැන් ඔන්න මේ සක්‍ර දේවෙන්ද්‍ර අලුතෙන් මේ දෙයක් හොයාගන්න. මේ හොයාගෙන තියෙන ෆීලිං එක. ෆීලිං එක කියලා කියන්නේ හැඟීමක්. වින්දනය කරන්න පුළුවන් දෙයක්. ඒකේ නම තමයි සතුට. ඒ යාළුවෙක් හොයාගත්තේ. කතාවක් ඈ. ඊට මෙයා මොකද කරේ? මෙයාගේ මේ යාළුවන්ට යාළුවා කියන්නේ මෙයාගේ දේව ස්වභාවයේ ඉන්න ඔක්කොටම එන්නේ කිව්වා. එන්නේ ගියාම එක දුන්නලු එකක විනිදි. හරි. මේ වගේ දෙයක් ආයෙ ඉඳලා නැහැ. දැන් ඔන්න දෙවුණා. ඊට පස්සේ මෙයා මොකද කරේ? සියලු දෙවිවරුන්ට එන්නේ කිව්වා. ලංකාවේ විතරක් ගියලු 33 කෝටියක් දෙවිවරු. හරි. ඒ කතාව ඔන්න ගිහිලා ආර පස්සේ ඔක්කොටම දුන්නා පස්සේ හොඳට එක දෙවුණා. දෙවුණාට පස්සේ කිව්වලු ඒක නම් නියමයි ස්වාමීනි. ඒක විස්තරම් මේක මම අපි කවදාවත් ඉඳලා නැහැ. ඔන්න දැන් කතා කරනවා. ඉතින් කල්පනා කරාලු මේක මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. හැබැයි ඉතින් නිකන් දුන්නොත් අගයක් නැහැ. මේක දෙන්න ඕනේ අමාරුවෙන් හොයාගෙන ගිහලා ගන්න පුළුවන් තැනක දෙන්න ඕනේ. මේක කොහෙද දාන්නේ? දැන් කට්ටියකින් අහනවලු දේව සභාව. ඒක දෙවි කෙනෙක් යෝජනා කරනවලු ස්වාමීනි අපි ඕක දාමු පොළොවට හංගමු. ඇසේ සක්දේවෙන්ද්‍රයා කියනවලු නෑ පොළොවට හංගන්න බෑ. මොකද අනාගතයේ මිනිස්සු පොළොව කණින යන්ත්‍ර හොයා ගන්නවා. පොළොව හාරන්න පුළුවන් තැන් විදිහ හොයා ගන්නවා. මේක ලේසියෙන්ම ගිහිල්ලා ගණී කිව්වා. ඇත්ත තමයි. එහෙනම් මුහුදේ දාමු කිව්වා. ඊට පස්සේ කල්පනා කරාලු මුහුදේ දාලත් හරියන්නේ නෑ. මුහුදෙත් වාහනේ කියන්න ක්‍රම හදා ගන්නවා මිනිස්සු. ඒක ලේසියෙන්ම හොයාගනී කිව්වා. මුහුදේ යට දාමු කිව්වා. දැන් මුහුදේ යට දාලා දැන් කොහොමද හොයා ගන්නවනේ. ඊට පස්සේ අහසේ තියමු කිව්වා. අහසේ තියලා බෑ. දැන් තියන්න තැනක් නෑ. ඊට සම්දේනෝ එක දෙවි කෙනෙක් අනාගතේ බලුවා. අනාගතේ බලකෝලු මිනිස්සු එක එක දේවල් හොයා ගන්නවා. ඒතර හොයා ගන්න ලොකු පෙට්ටියක් වගේ එකක්. මේ ටීවී එකක් ගැන කියන්නේ. ඕක ඇතුලේ දාමු කිව්වා. බෑ ඕක මිනිස්සු වැඩිපුර පරිශීලනය කරනවා. ඒ මොනොත් ඕක හොයා ගන්න පුළුවන් කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කල්පනා කරාලු පොඩි එකක් එනවා. අපි ඕක ඇතුලේ දාමුද කියලා. ඊට පස්සේ සතුටුවෙන්ද කියනවලු කොහෙත්ම කරන්න බෑ. අනාගතයේ මිනිස්සු පැය 24ම ඔන්ලයින් ඕකේ ඉන්නේ. ඒකින්ද ඕකේ තියෙන જાතිත් එක්ක ඉන්නේ. ඒකින්ද අනිවාර්යෙන්ම ඔබ ඒසින් හොයාගන්නී කිව්වලු. හරිද? ශාන්තියන කල්පනා කරාලු. දැන් මිනිස්සු ඒ වාස්තෙන්නේ හොයාගෙන යන්නේ. සතුට දෙන්න කල්පනා කරලා වැඩක් කරාලු. සතුට කියන ෆීලිං එක සතුට කියන දේ තෘප්තිමත් භාවය කියන දේ මොකද කරේ? එක එක්කෙනාගේ ඇතුලේ හංගලා තිබ්බලු තම තමන්ටම හොයාගන්න. දැන් ඒක බොහොම අමාරුවෙන් හොයාගන්න ඕනේ. හැබැයි මිනිස්සුන් හොයාගන්න දන්නෙත් නැල්ලු, හොයාගන්න හිතෙන්නෙත් නැල්ලු, හොයාගන්න විදියක් ගැන අහලත් නැල්ලු. මිනිස්සු හිතනවලු අර බාහිර දේ තුල තමයි තියෙන්නේ කියලා මිනිස්සු යනවා. හැබැයි තමන්ගේ ඇතුලේ තියෙන එක ගැන හොයාගන්න මිනිස්සු දන්නේ නැල්ලු. ඒකෙන් නම් මිනිස්සු ගාව ඇතුලේ හංගලා තියෙනවා. ඒක ඇත්තටම සතුට සහ ඇත්තටම මේ කියන එක නිවීම කියන එක පවතින්නේ කොහෙද? තමන් ගාව. හරි. ඒක කොයි කාලයකට අයිති දෙයක්ද? කොයි කාලයකට අයිති දෙයක්ද ඒක? දැන් මේ කියන දේ අහලා දරාගෙන තේරුම් අරගෙන ඉස්සරහදී ලබා ගන්න දෙයක්ද? නැත්නම් නිදාගෙන ලබන දෙයක්ද? කොයි කාලයක ලබා ගන්න දෙයක්ද? කොයි කාල රාමුවක පවතින දෙයක්ද ඒක? දැන් හරිද? දැන් තමන් ගාව තියෙනවා කියලා දැන් පිළිගත්තා නේ ඒක හරි. මේ කොයි රාමුවක පවතින දෙයක්ද? කොහේ පවතින දෙයක්ද ඒක? ඒක පවතින්නේ මේ මොහොත තුල.
දැන් අපි දුවන දිවිල්ල නතර කරලා දුවන දිවිල්ලයි අපි හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? ඉස්සරහා යමක් පවතිනවා කියලා. ඔය දවසේ උදේ ඉඳලා හවස වෙනකම් අපි මොකද කරන්නේ කියලා බලන්නකෝ. උදේ ඉඳලා හවස වෙනකම්ම ලෝකයා සහ ලෝකියෝ සහ මේ ලෝකී ජීවත් වෙන මිනිස්සු හැමෝම උදේ පටන් ගත් වෙලාවෙම සතුට හොයාගෙන දිවිල්ලක දුවන්නේ. නැද්ද? තාකට් කවර් කරන්න, සල්ලි හම්බ කරන්න, දේවල් ලබා ගන්න ලොකු දිවිල්ලක දුවනවා. සතුට ඒ තුල පවතිනවා කියලා හිතාගෙන. දැන් අපිත් ඉන්නේ ගොඩේම අහුවෙලා. අනේ ජොබ් එකක් කරලා කියලා වුණත් සල්ලි හම්බ කරනවා කියලා වුණා ලොකු දිවිල්ලක දුවනවා සතුට සොයාගෙන. අපි දන්නේ නැහැ සතුට තියෙන්නේ කොයි වෙලාවේද? මෙන්න මේ මොහොත තුල. ඒ දිවිල්ල නතර වුණු වෙලාවක් තියෙනවා නම් ඒ දිවිල්ල බොරුවක්, මායාවක්, අතෘප්ත කර වූ බවක් ඊළඟට කොච්චර ලැබුවත් ඉවරයක් නැති ස්වභාවයක් කියන අවබෝධය Tamanට ආවා නම් එයාගේ හිත වර්තමානයටපත් වෙනවා. ඒ වර්තමානයේ තුල පවතින සතුට සහ සොම්නසේ ස්වභාවයක් තමයි ඕගොල්ලෝ ටිකකට කලින් අත්විඳින්න උනේ. හැබැයි ඒක යමක් තේරුම් අරන් ලැබපු දෙයක් නෙමෙයි. ඒක යම් පව එකකට ලැබුණු දෙයක් නිසා ඒක තේරුම් අරන් ලැබුණු දෙයක් නෙමෙයි. තේරුම් අරන් ලැබුණු දෙයක් තියෙනවා නම් ඒක එයාගේ හිත નિરાයාසයෙන්ම මැද පවතිනවා. වර්තමානයේ පවතිනවා. ඇයි? එයාගේ සතුට පවතින්නේ බව එයා ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ කොයි මොහොත තුලද? වර්තමානයේ. 아무තෙන් එයාට දකින්න දෙයක් නැහැ අනාගතයේ තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අනාගතයේ වැඩ නොකරනව නෙමෙයි. අනාගතයේ ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, යාන වාහනයක් ගන්නවා වෙන්න පුළුවන්, ගයක් හදනවා වෙන්න පුළුවන්. නමුත් එයා දන්නවා මොකක් තුලද පවතින්නේ කියලා. සතුට. මේ මොහොත තුල පවතින බව එයා දන්නවා. හරි. දැන් අහන්න බලන්න මොනවද තියෙන ප්‍රශ්න? මොනවද තියෙන ප්‍රශ්න? සංගම්නේ කියන්නේ මේ මොහොත තුල සුඛ පාදක දන්නවා. දැන් ඒකටත් ආසාවෙන් ආසාවක් ලැබෙනවා. දැන් මේ මොහොතෙන් අපේ ඉන්නවනේ දැන් භාවනා කරන්නේ දැන් ඒකත් අර ආසාවක් කියලා දැන් ඇඟ කූල් වෙලා ගියා. නෑ ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒකත් ආසයි දැන් පස්සේ වෙනවා ආයෙත් භාවනා කරන්න ඕනේ කියලා. දැන් වෙන වෙලාවකට දෙතර ඉන්නම ඕනේ. වෙන වැඩක් කරනම මම මෙහෙම ඉඳලා. ඒකේ තමයි දැන් අද දිනම් භාවනා කරනවා කොහොමද ඉන්න පුළුවන් කියන්නේ. ඒක හැම වෙලේම පවත්වා ගන්න කොහොමද? ඒක පවත්වා ගන්න. හරි. හැමදාම 8ට මම මේ වෙලාවේ මෙතන ඉඳ ගන්නවා. එතන හරි මම ඉන්න තැන ඉඳ ගන්නවා. ඉඳ ගන්නවා කියන්නේ ඒ වෙලාවේදී මම ඔයගොල්ලන්ට පුළුවන් මේක ඉඳ ගන්න. මොකද කියන්නේ? පුළුවන් දෙලා. අපි කොරෝනා දවස්වල ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි අපි සම්බන්ධ ළමයි ටික ඔක්කොම එකතු වෙලා දැන් මෙහිදී මෙහෙත් ඉඳගත්ත 5-6 දෙනෙක් මේ 4 දෙනෙක් වගේ ඉඳගත්තා. මේ අපි පොඩි කනෙක්ෂන් එකක් හැදෙනවා. ඒ කනෙක්ෂන් එක මත අපි ඉන්නවා එහිලා ඒගොල්ලෝ භාවනා කරනවා අපිත් මේ භාවනා කරනවා. එතකොට ඉතින් මේ දවුණු එකම ඕගොල්ලන්ට හිතෙද්දී දෙන්න පුළුවන්. වෙන්නේ විශ්වාසය ඇති කරගත යුතුයි. අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. කැපවීමක් තිබිය යුතුයි. මොකද තියෙන්නේ? විශ්වාසය තියෙනෝනේ. කැපවීමක් තියෙනෝනේ. අදිෂ්ඨානයක් තිබිය යුතුයි. අදිෂ්ඨාන කරලා අර අපි හිතුවාගේ මම දැන් භාවනා කරන්නේ පොලර් එක සැලෙන් දැම්මා. කාමරේ දොර වහගත්ත හරි කමන්නේ. මේ මුල් වන්දනාව අපි කරා මතකනේ පොඩි වෙලාවක් කරා. ඒ දේ කරා. ඕනතර සබ්බේ බුද්ධ ගාතාව හරි කිව්වා. මොකක් හරි බයක් හරි තැතිගෙනීමක් හරි ආවොත් නැවත පිටිසෝ ගාතාව හරි කොහෙම දෙයක් වෙන්නේ හිතුවන්නේ. අදට ඉඳ ගත්තා. අදිස්ථාන කරලා. ඒ කරලා ෆෝන් එකත් ඔෆ් කරා නිදහසේ ඉඳ ගන්නවා. හැබැයි අදිස්ථානයේ තියෙනවනේ මොකද්ද මම සසරේ කරපු යමක් තියෙනවා නම් මම ප්‍රගුණ කරපු යමක් තියෙනවා නම් ඒක මට මේ වෙලාවේදී මේ ඇති කර ගැනීමට හැකියාවක් වේවා කියලා හිතනවා. ඉඳගෙන බොහොම නිදහසේ ඉන්නවා. ඉන්න ගම දැන් අපි අර ආනාපාන සතිය කරනවා කියලා හරි මොකක්වත් කරනවා කියලා දාගන්න එපා. බොහොම නිදහසේ ඉන්නවා. ඒ ඉන්නකොට අර හුස්ම රැල්ල පෙනේ. සිතුවිලි වැඩ කරනවා පෙනේ. සිතුවිලි වැඩ කරන්න එපා කියලා හිතන්න එපා. සිතුවිලි එන එක තමයි හිතේ ස්වභාවය. සිතුවිල්ලක් ආපුවම අන්න සිතුවිල්ලක් කියලා හිතන්න. එතකොට ආයෙත් වගුව තියෙන්නේ. අර්ථමානයි. ඒ කියන්නේ සිතේ ස්වභාවයෙන්ම සිතුවිලි එන එක. භාවනා කරන්න ගියාම ගොඩක් අය වර්ධ ගන්න තැනක් තමයි සිතුවිලි එන්න එපා කියලා දාගන්න එපා. ඒක එතනම වැරදි.
සිතුවිලි එන එක තමයි හිතේ ස්වභාවය. අපි මොකද කරන්නේ සිතුවිල්ලක් ආපුවම අතීත මොන මේ හිතන්නේ අනාගත සිතුවිල්ලක් ආවා කියමුකෝ. අන්න අනාගත ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරුනේ අනාගත සිතුවිල්ලක්. අනාගත සිතක් කියලා තේරුණා. ඒතර අපි ආයෙ කොහෙද? ආයෙත් තමයි. අතීත දෙයක් ආව ගාම උනත් යනවා හිමීට ලයින් එක. ඊට පස්සේ එකපාරට කියන එක මම භාවනා කරගෙන හිටියේ කියලා තේරෙනවා. ඒත් එකම හිතන අන්න අතීත සිතක් තේරෙනවා. ඒක අපි කොහෙද? තමයි. ඒක බොහොම නිදහසේ කරන්න. ඒතකොට අවසානයේදී අපි මොකද කරලා තියෙන්නේ කියනකො? සිත හඳුනගෙන කියලා කියන්නේ අපි භාවනා කළා. අපි හැබැයි බෞද්ධයෝ හිතන්නේ භාවනා කරනවා කියලා කියන්නේ මුකුත්ම නැති තැනක ඉන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. ඒක වැරදි. වෙන්නේ සිත හඳුන ගන්නවා. හඳුන ගැනීම තුළ ඔන්න වර්තමානයේ. අන්නේ කරන්නේ හිතිච්ච එකත් ලොකු දෙයක්. එතන දැන් අදිස්ථානයක් ඇති කරගන්න. එහෙනම් හිතුණා වගේම ගෙදර ගිහිල්ලා කරනවා. කරලා රේගාව නම් දෙක තියෙනවා. ගැටලුවක් ආවම කෝල් එකක් දෙන්න. හැමදාම වෙලාව වෙන් කරගන්න රැයට නම් ඉඳ ගන්නවා. අන්න පුළුවන් තේලා. නිවුස් එකවත් බලලා, ඔබදුපත් බලලා. ඕම නිදහසේ ෆෝන් එක සයිලන්ට් කරනවා. ඔෆ් කරා පැත්තකින් තිබ්බා. දොරත් ඕන ලොක් කරගත්තා. මේ දැනටත් මාත් එක්ක ළමයි කතා කරනවා. මේ කතා කරනවා කියන්නේ මේ ඒ විස්තර අහනවා. මේ මෙහෙම ප්‍රශ්න කරනවා. ඒ අතර ඉන්නවා කට්ටිය සමහරක් අය ඉන්න විශේෂ හැකියාවක් නැති කරගත්ත ළමයි ඉන්නේ. ඒ වගේ ඉතින් යන්න පුළුවන්. ඒකේ සියලුත් වර්තමානයේ ඉඳින්න ලැබීමක් උත්තර දෙයක්. නැද්ද? ඒකම ලොකු දෙයක්. අය මොනවද ඉතින් මොනවද තියෙන ප්‍රශ්න? ඔන්න එක්කෙනෙක් නම් හිතුණ භාවනා කරන්න ඕනේ කියලා. අය කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් හැමදාම ගාත කියලා භාවනා කරනවා ඉතින් මන්ත්‍රී භාවනා. හයට වගේ තමයි. බුදුන් වහන්සේලා හයට බුදුන් වහන්සේ ඉන්නේ. තාමත් කරනවද ඒක? ඔව් හැමදාම කරනවා. හයට බුදුන් වහන්සේ ඉන්නේ. ඒ වෙලාවේදී භාවනා කරද්දී 8ට කරන්න පටන් ගන්නවා. ඕනනම් ඒ වෙලාවේදී පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාව කරන්න. හැබැයි 8ට ඉඳ ගන්න. 8ට ඉඳ ගන්න වෙලාවේදී මෛත්‍රී භාවනාවක් කරන්නේ නැහැ අපි. කරන්නේ මොකද්ද? ඇස් දෙක වහගන්න බොහොම නිදහසේ ඉන්නවා. නිදහසේ ඉන්න ගමන් ඕන දැන් අපේ හුස්ම රැල්ල වැටෙනවත් පේනවා. බලෙන් ගන්න එපා එකක්වත්. බලෙන් නිකන් එකට ගන්න එපා. මම මෙතන මොකද කිව්වේ? නිදහසේ ඉන්න. නිදහසේ ඉන්නකොට ඔන්න දැන් පේන එක පාටම එක්ක මම කියපු එකක් එකපාර මතක් වෙනවා. හරිනේ? මතක් වුණ ගාම උන ටිකක් දුර ගියා හවුනර මෙහෙම කියලා හිතෙනවා. හිතනකොට අපි දැනගන්න මොකද්ද? අන්න අතීත සිත. කියලා දැනගන්න. දැනගත්ත ගාම අපි කොහෙද ආයේ? වර්තමානයේ. ඒ සිත ඒ ලෝකෙ කෙඩලා බිඳලා ඉවරයි. අන්න අනිත් වෙලාව ගියා ඒ ලෝකෙ කැඩුනා. ආය වර්තමාන. ආයෙත් හුස්ම රැල්ල හරි මොන හරි දෙයක් තේරෙනවා. දැන් සමහරකට එක එක දේවල් දැනෙන්න පුළුවන් නිකන්. ඇඟේ නිදිගේ මොකක් හරි යනවා වගේ දැනෙන්න පුළුවන්. ඊළඟට පල්ලෙහාට වාතය යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක මං කියන්නේ වර්තමානයේ සිද්ධ වෙන දේ හොඳට දකින්න. සද්දයක් ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ හිතට අතීත සිද්ධිලක් වම ආයෙ අන්න අතීත සිත. ආයෙ වර්තමානයේ. ඒ අතර තරහ සිතුත් එන්න පුළුවන්. හරිනේ? එක්කෙනා කරපු දේවල් පොඩි කාලේ වුණු දේවලුත් මතක් වෙනවා ඊපස්සේ. ඊට එකේ පන්තියේදී කෙනෙක් මකණේ ගත්තා වගේ තාමත් මතකයි. ඔකත් මතක් වෙන්න පුළුවන්. දැන් වෙලාවට දෙන්නා ජොබ් කරනවා ලොකුයි අර හදියා බැඳලත් ඉවරයි. ඒත් තාම මකණ කැල්ල ඌ ගත්තා. ආනන්දේව මතක් වෙන්නේ මතක් වෙනවා. ඒක තමයි සිත කියන්නේ. පොඩි පොඩි දේවල්. එතන මතක ගන්න තියෙන සිත. හරිනේ. ආය මොනවද කියන්නේ? මහන්සියද? ඈ? දැන් මතකත් නැහැ. ඈ? මතකත් නැහැ. මහන්සිය. වැඩ කරා ගියා. දැන් අපි හඳුන්නේ දැන් අපි දිගටම භාවනා කරා කියන්නේ. ඊළඟට මොකද අපි හඳුන්න අපිට වෙන්නේ? ඒ කියන්නේ භාවනා කරනවා දැන් හැමදාම දිගටම භාවනා කරනවා. හරි. දැන් ඔයාලට තේරෙනවද භාවනා නොකර කියලා ඔයාලට වෙලා තියෙන දේ? මට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔයාලට ගැටි හඬාවැළපීම් ශෝක කිරීම නිකන් හිතේ නිකන් තේරෙන්නේ නැද්ද මේ නිකන් කොච්චර නිකන් වුණත් නිකන් ලොකු නිකන් අසහනයක ලොකු පීඩනයක ඊළඟට ලොකු නිකන් අපි හිතමුකෝ කොයි වෙලාවෙත් නිකන් මේ කොයි වගේ සිද්ධ තියෙන නිකන් පිච්චෙන දැවෙන සිතක් තියෙනවා කියලා තේරෙන්නේ.
මට හිතන හඳුන්නේ මේ ඔක්කොම කරත් තේ වැඩක් නැහැ කියලා හිතන සමහර වෙලාවට. එහෙම ඉතින්නේ. ඔක්කොම කරත් කාලය ගෙවන ඉක්මනට හැමදේම කරනකොට දැන් මේ වැඩේ කරා දැන් ඒක ඉවර වුණා. විලාවත් එක්ක ගෙවිලා ගියානම් දැන් අපි කරලා කරේ නැත්නම් අපෝ එන්නේ නැහැනේ. මට දැන් කාලෙත් එක්ක ගෙවිලා යනවා දැන් වැඩි ඉවරයි. මේක දවසක් තෝම ගෙවෙනවා අපි නිකන් වැඩ කර කර අනම්මනම් කර ඔය ගෙවිලා යනවා කියලා මට හිතන්නේ කිසි දෙයක් තේරුමක් නැහැ කියලා හිතනවා නම්. එදි මැරලා යනවා නිකන්. ඒ කියන්නේ ඔයා ඉන්නේ තාම අපෘතුයි කරන භාවයක නේද? ඔව්. ඒක තේරෙනවද? ඔව්. ඉතින් මැරෙනකොටත් ඔයා ඉන්නේ කොතනද එතකොට? ඔව්. එතන නෙමෙයි. අයියෝ වැඩක් නැහැ දේරුවන් නැහැ කියලා අතෘප්ත කර භාවයකමනේ ඉන්නේ. ඉතින් අර විඳලා ලැබෙන තැන දැන් ඔයාට ඒක දැනෙන දෙකත් ඒ දෙකම එකයි. දැන් ඕකට අනුව මැරුණොත් එහෙම මොනවා වෙයිද? හරි ඒක දෙය තමයි වෙන්නේ. ඔව් ඉතින් ඔයාගේ භවයේ දැන් මෙතන ඉන්න එකත් ඔයා තෘප්තිමත් නැත්තම් ඒ කියන්නේ ඔයා මේ ජීවිතයේ සතුටින් නෙමෙයි නම් ඉන්නේ. ඔයාට දැන් පරලෝකෙ ඉපදුනොත් ඒක හොඳ දෙයක් වේවිද? දැන් මේ ලෝකෙත් අසතුටින් පවතින තැනක මෙතන දුක් අනසල්ලෙන් අතුක්ත කරභාවයක පවතිනවා නම් දැවෙන පිච්චෙන ස්වභාවයක පවතිනවා නම් අනිවාර්යයෙන්ම අර ලෝකෙත් ගැන කතා කරන්න දෙයක් ඔයාට ඇත්තෙම ඒකත් ඒකම තමයි වෙන්නේ. ඉතින් අපි මෙතන මොකද කරන්නේ? මෙතන කරන්නේ මේ අපේ හිත වැඩ කරන අනවශ්‍ය දේවල් අපි දැකලා අපි ඉන්න මුලාව අපි දැකලා තේරුම් අරගෙන වර්තමානයේ තුල කියන්නේ මේ වෙලාව තුල අපි තෘප්තිමත් වෙනවා. දැන් කොරෝනා හැදුනා. මොනවද දෙන්නේ? අවුලක් නෑනේ. ඈ මොනවද දෙන්නේ? දැන් නම් කල්පනා කරලා ටික ඉතලා දෙයින් පොඩි මතක් වෙනවා ඒක හරි. නමුත් ඔයාලා කල්පනා කරන දෙයක් තියෙනවද මොකද්ද? මම ජීවිතේ ඉඳන්නේ දැන්. දැන් පොඩි නිමක් අපිට තියෙනවා මොකද්ද? අපි භාවනා කරලත් යම් දෙයක් තේරුම් දෙයක් දෙවුණා. යමක් ඒ මේ බණත් අහලා යමක් තේරුම් ගත්තා. දැන් මැරෙන්න මොකද වෙන්න ඕනේ හරිද? දැන් ලෑස්ති. අන්න තෘප්තිමත් බව. ඒ කියන්නේ ධර්මය තේරුම් ගත්තු කෙනෙක් සහ ධර්මය ආපු සහ ධර්මය ප්‍රගුණ කරපු කෙනෙක් ගාව තෘප්තිමත් භාවයක් පවතිනවා විනා අනිත් කිසි කෙනෙක් ගාව තෘප්තිමත් භාවයක් පවතින්නේ නැහැ. හැම වෙලාවකම අඩුවක් පවතිනවාමයි. ඒක නම් හඳුන්වන්නේ. විසඳුමක් හොයන්න එකක් තේරුමක් නැහැ කියන්නේ. තෘප්තිවායෙන් පවතිනවායි. ඔව් ඒ විසඳුමක් ඒකට තේරුම් ගන්න. ඒකේ තුල විසඳුමක් ඇත්තෙම නැහැ. අපි විසඳුමක් හරි දැන් හිතන්නකොන්න හරි. දැන් මම හිතන්නේ ඔන්න මම දෙයක් ගන්නවා. මම අර ෆෝන් එක ගන්නවා. හරි. ෆෝන් එක අපිටම දෙක දැන් ලක්ෂයක් වටනවා කියලා හිතමු. දැන් ඔන්න මම ගත්තා. දැන් ඒකේ මම තෘප්තියක් විඳිනවා. හරිද? දැන් දැන් ඔන්න මුලදී විඳිනවා. විඳින අස්සේදී මම ඕක ඇතුලේ කරන කාරණා ටික බලන්න අපිට හවුසින් එකක් දාන්න. එකක්. ඊළඟට කොහෙ ගියත් සල්පි දිනවලු. ඒත් බලන්න. කවුරු ඉල්ලුවක් දෙන්නේ නැහැ. දැන් මම විඳින එක අස්සෙත් මම ගාව තියෙන එක බලන්න දැන් මුල් පීරියඩ් එකේ මම විඳිනවා. ඒක හරි මම අන්න දැන් පොරක්. ඒක මම iPhone එකක් කියලා හිතමුකෝ. iPhone එක පාවිච්චි කරන පොරක් මම දැන්. ඔන්න දැන් හිතනවා. ඒක ඇස්සේ තියෙන අනිත් පැත්ත බලන්න. මේක අහිමි වෙයි කියන බය නේ. iPhone එකට විතරක් නෙමෙයි හැම දෙයකම එහෙමයි. අලුත බැන්ද කොල්ලයි කෙල්ලත් ඔය වගේ තමයි. නැද්ද? කොයි වෙලාවෙත් ඉන්නේ අහිමි වෙයි කියන බය සිත තුළ වැඩ කරනවා. අහිමි වෙයි කියන බය. ඒතකොට ඒක ඇස්සේ කොහෙද විඳීමක් තියෙන්නේ? අර මං කිව්වේ විදවන බව දන්නවා විඳන එක පොඩ්ඩක් අර හිත විඳින අර මෙයා විඳා වගේ. ඒ කියන්නේ අපි කාමයේ තුල අතෘප්ත කර බව දුකක් තියෙන බව දැනම ඒක ඇතුලේ ආයේ හොයන්නේ අර දුකේ අඩු බවක් මිසක් මේ සදාකාලික එකක් නෙමෙයි හොයන්නේ. ඒ කියන්නේ ඒක තුල විසඳුමක් හොයනවා කියන එක ඒක බොරුවක්. හැබැයි මෙච්චර කාලේ අපි ට්‍රේනින් වෙලා ඉඳලා තියෙන මෙහෙම දෙයක් බව දන්නේ නැහැනේ. කවුරුත් මෙහෙම දේවල් බොහොම කලාතුරකින් දන්න කෙනෙක් තමයි මෙහෙම දෙයක් ගැන දන්නේ. ඒතර මෙහෙම දෙයක් ගැන නොදන්නා හැමෝම අපේ අම්මා තාත්තා වේවා ආචිසි වේවා ගුරුවරු වේවා ඒගොල්ලෝ අර භෞතික දේ තුලම තමයි විසඳුම කියන එක හොයන්නේ. ඒ හොයන්නේ අර දුක දැන් මට ලොකු දුකක් දැනෙනවා. නමුත් දුකේ අඩු බවක් තමයි හොයන්නේ. හොයලා දෙන්නේ ඒගොල්ලෝ අපිට ප්ලෑන් කරන්නේ දුකේ අඩු බවක් හොයන්න. ඒක සම්මාන දැන් ජීවිතේ බැඳීම් තියෙනවා. ඔව්. අපි හිතමු දැන් මගේ අප්පච්චි ඒක යා දරුවෝ අපි කියන්නේ මට දරුවෝ ඉස්තිනේ. දරුවෝ මම යාගේ අනාගතයක් ගැන හිතන්නේ. එතකොට
එහෙමත් නැතුව දැන් අපි යාගේ අනාගතය ගැන හිතන්නේ නැතුව යාගේ අනාගතයක් ගැන මම හිතන්නේ නැතුව මම බැඳී මගේ නිදහස ගැන හිතුවොත් ඒක මගේ හිතේ මම වර්තමානයේම ජීවත් වෙන්න ඕනේ. අනාගතයක් නැහැ කියලා හිතේ. ඒ කියන්නේ අනාගතේ සිතුවිලි ගොඩක් වෙන්නේ නැතුව. ඔන්න උතනදී අපි වරද ගන්න එකක් තියෙනවා. දැන් අපි මේ වර්තමානයේ හිත පුරුදු කරනවානේ. මම ඒකෙදි මුලදිම කතා කරපු කාරණාවක් තමයි ඒකෙන් අර්ථවත් කරන්නේ මම වාහනයක් ගන්නෙ නැහැ කියන එක. ඒකෙන් අර්ථවත් කරන්නේ මම ගයක් හදන්නේ නැහැ කියන එක. ගයක් හදන්න ප්ලෑන් කරනවා. ප්ලෑන් කරනවා. හැබැයි දන්නවා ඒක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්, අහිමි වෙන්න පුළුවන්, දුකක් ඒ ඔක්කොම දැනගෙන අපි ඒකත් වර්තමානයේ තුලදී කරන වැඩක්. ඒක මම ඔයාලට දැන් කිව්වට ඒක ඔයාලට පොඩි අදහසක් විතරයි යන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රායෝගිකව කරනකොට ඒක කියන්නේ වර්තමානයේ ඉඳගෙන කරනකොට ඒක වෙනම සිටුේෂන් එකක්. වෙනම තත්ත්වයක් ඒක. තාවකාලික සබ්‍රක් වගේ ඔව් නෑ මෙහෙමයි. දැන් ඒ කියන්නේ මෙහෙම දෙයක් මම කියන්නේ. දැන් අපි හිතමු වර්තමානයේටපත් වුණ කෙනෙක් කියලා හිතමු අපි දැන් රහතන් වහන්සේ කෙනෙක්. කියන්නේ හිතමු උන්වහන්සේ දැන් වර්තමානයේටපත් වෙලා ඉවරයි. දැන් හිතමුකෝ දැන් අපි හිතනවා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා උන්වහන්සේට වත්කීමක් දෙනවා. දැන් සංඝ සමාජය තුළ රහත් වුණාද නැද්ද කියලා නෑ. ඒ විනය පරිපාලනයට අනුව කටයුතු කරන. ඒ හැමදාම වත්කීමක් හම්බ වෙනවා. අපි හිතමුකෝ කටින පින්කම කරන්න. හිතන්න එපා ලොකු පින්කමක් නේ ලොකු පිරිසක් කියන පිරිසක්. සිවුර මේව කරන්න ඕනේ, කන්න බාරගත්තා මේව කරන්න ඕනේ, ඒක වතාවට ටික මෙහෙම වෙන්න ඕනේ. දැන් ඔහොම බලනකොට ඒ හැමෝටම ඒක කරන්න බෑනේ. කරා ඉවරයි එතන. දැන් උදේ නැගිටලා අද දවසේ කරන්න ඕන වැඩ ටික ප්ලෑන් කරා. ඉච්චරයි. ඒක ටික ඔයා මේ වැඩේ කරනවා, මේ වැඩේ කරනවා. ඒක ප්ලෑන් කරා ඔන්න හොයලක් බැලුවා. කාමරේට ආවම ඉවරයි. නිදහස්. දැන් වැඩේ තියෙන මොකද්ද ඔයාලට තියෙන අවුල? කියනවට තියෙන අවුල මොකද්ද? උදේ නැගිටලත් හිතනවා, ඔෆිස් එකට ගිහිල්ලත් හිතනවා, ඊට පස්සේ ගෙදර ඇවිල්ලත් හිතනවා, නිදාගන්නත් හිතනවා, පහුදාටත් හිතනවා, ආය පහුදාටත් හිතනවා. හැමදාම හිතපු එක තමයි කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ කොච්චරද? බොහොම චුට්ටක්. මහා මෙරක් හිත තිබුණට කරලා තියෙන්නේ මෙච්චරයි. නැද්දලා තියෙනනේ. වර්තමානයේදී හිතපත් උනාම වෙන්නේ වර්තමානයේදී අවශ්‍ය දේ කරනවා. ඒක වෙනම තත්ත්වයක්. ඒ කියන්නේ දැන් ඔයාලට හිතලා තේරුම් ගන්න බෑ. ඔයාලට කරන්න ඕන කාරණාව දැන් 8ට ඔයා භාවනා කරන් ඉඳගත්ත හරි දැන් බණ අහන්න ඇවිල්ලා මේ කරගත්තා කියලා හරි පුතාට හින ගහනවද? අවසානට වෙන්නේ මොකක්ද දන්නවද? ඔයා මේ මෙතන ඉඳලා ඔයාගේ ගමන යනවා. ඒ ගමන යනකොට අර වැඩෙත් සිද්ධ වෙනවා. ඒ අපි සිද්ධ වෙනවා කියලා අපි මේ නිකන් බොරු මනස්ගතයක් හදාගෙන ඉන්නේ. අර මේ සමාජයේ බෞද්ධ සමාජය අපි මේ ලංකාවේ තුල තියෙන දෙයක් තමයි දැන් යමක් තේරුම් ගත්තාම අපි හිතනවා මේ එයාට මුකුත් කරන්න බෑ කියලා. එයා මුකුත් කරන කෙනෙක් නෙමෙයි කියලා. මං කියන්නේ ඕනනම් එයාට හොඳ ධනවතෙක් වෙන්නත් පුළුවන්. ඇයි? එයා නියම ටික ප්ලෑන් කරනවා හොඳට වර්තමානයේ ඉඳගෙන. ඒකල එයාට ඒ ටික නැති වුණා කියලා උලුකුත් නැහැ. ලැබුණා කියලා ලොකු සතුටුකුත් නැහැ. එයා හැබැයි ධනවතෙක් වෙන්න පුළුවන්. ඕන්න ලේකකෙක් උපරිම තැනකට යන්න පුළුවන්. තාරකිකෙක් හොඳ තැනකට යන්න පුළුවන්. يعني අපි එල්තිදා කරන කටයුතු ටිකක් කරනවා. ඔව් මේ වැඩත් කරනවා. ඔව් නිකන් මං කියන්නේ නිකමට ඔයා දැන් කරන්න හිතාගත්තනේ. කරන ගාම මං හිතන් කියනකො ඕක කරන ගාම දවස් 10ක් විතර බලන්න මොකද වෙන්නේ කියලා. අර ටික හොඳට කරන්න පුළුවන්. ස්ට්‍රෙස් නැතුව. අන්න හොඳම වචනේ. මානසික පීඩන නැතුව හොඳට කරන්න පුළුවන්. සමහරකට වෙන්දට ඔයා කරන්නේ අපි හිතමුකෝ පැය 8ක ධාරිතාවක් නම් දැන් පැය 10ක ධාරිතාවක් වඩ කරන්න පුළුවන්. ඇයි? මනස නිදහස් වෙලා. මිනිස්සු ඕවා ගැන දන්නේ නැහැ කියලා කියන්නේ අපි හිතන් ඉන්නේ ඒක නිකන් අර අපි එක පැත්තකින් අපි කර්මයක් එක පැත්තකින් හොඳක්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම අපි අර හිතන් ඉන්නේ බෞද්ධ දර්ශනය දැක්කහම මේක පුරුදු කරාම වෙනම චිත්‍රයක් අපි හිතාගෙන ඉන්නේ. ඒක ඇත්ත කියලා අපි හිතන් ඉන්නේ. ඒක බැරි නම් ඒක නිකන් අර මේ බොරුවක් අපිට මවාපාලා තියෙන සමාජයේ. දැන් බෝක කරන ගමන් මේ ළමයි බලා ගන්න පුළුවන් බෑනේ. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒක එහෙම නැත්නම් අපිට මවලා තිබෙනවා තියෙන්නේ. ඉහසනස හැම වෙලාවෙම සිහිය පවත්වන්න. හැම වෙලාවකම දැන් ඒක මම උත්තරයක් දෙන්නම්. හැම වෙලාවකම සිහිය පවත්ව ගන්න එක කරන්න බෑ. හරිද? කරන්න ඕනේ එවෙලෙට පවතින ස්වභාවය තේරුම් ගන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදේ 8ට කරා කියමුකෝ. 8ට කරා. දැන් පහවදා උදේ නැගිටිනකොට ඔක දවස් කිහිපයකදී අමුතු ගතියක් තියෙනවා උදේට. ඒ කියන්නේ නිකන් නිදා අන්න. ඔව් තව එකක්.
නිින්ද යන බව දැනෙන්නේ එතකොට තමයි ඇත්තට. හොඳට නිින්දත් යනවා. පවුද උදේ නැගිට්ටාම සමහරවිට හිතේ නිකන් අමුතු ගතියක තියෙන නිකන් අපි හිතමු කොටින්ම කියනවා නම් මිනිස්සු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ ඇයි? ඔය ප්‍රශ්න නැති කරගන්න කියලා හිතාගෙන. නමුත් උන් ඉන්නේ තවත් ප්‍රශ්නයක. හරිනේ. ඒ මිනිස්සු දන්නවනම් ඊටත් එහා ගියපු ෆීලිං එකක් භාවනාව තුළ තියෙනවා කියලා මිනිස්සු මොන දේ නැතත් ඒ දේ කරනවා. හරි. දැන් ඔන්න ඔය සිහින් ඉන්න කියලා පටන් ගන්න. දත් මදිනවා කියලා දන්නවා. දත් මදින. දැන් ඔයාලට සිහින් මදිනකොට සිහින් මදිනවා හරි. නමුත් හිතේ ස්වභාවය තමයි හිතට සිතුවිලි එන එක. මම කියන්නේ සිහියෙන් ඉන්නවා. සිතුවිලි අතීතයේ සිතුවිලි එන්න එපා කියලා කියන්නේ ආවහම අන්න අතීත සිතක්. ඒක තේරුම් ගන්න. ඒතර ආයෙත් මොකද ගන්නේ? දත් මදිනවා. ආය අනාගත සිතක් අන්න අනාගත සිතක්. දැන් සමහර දවසක සිත කලබලයි. උදේට දැන් උදේලා කලබලයි. ඒ වෙලාවට දැන් අපිට 100ක් මුකුත් නැහැ. හැබැයි අපිට තියෙනවා නම් අද සිත කලබලයි. අද සිත කලබලයි. අද සිත කලබලයි. ඒ කලබල බව පිළිබඳව 100 තියෙනවා නම් එහෙම. ඒක තමයි මේ වැරදි 100. සරලව කිව්වොත් හිතට තහංචි දාන්නේ නැහැ. පවතින தත්ත්වය තේරුම් ගන්නවා. අන්න සිත කලබලයි. සමහර දවස් තියෙන හිතට තරහ ගිහිල්ලා. එතකොට දැන් තරහව නැති කරගන්න අපි දැන් තරහව නැති කරගන්න යනවා කියලා කියන්නේ ඒක නිකන් තව පිසු දානවා වගේ. අපි කරන්න ඕනේ තරහ ගිහිල්ලා සිතට. අන්න තරහ ගිහිල්ලා. තරහ ගිහිල්ලා කියලා තරහව පිළිබඳව දැනගන්න. ඒක ටික ටික අඩු වෙලා යනවා. එනම් අපි දැන් මේ කිසි තේරුමක් නැතිව තමයි මේවා මේ කරගෙන යන්නේ. මේක මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව ඔහේ යන අදුවන්නම් ඕනේ. ඒත් ආයේ ඒ ගමනේම කොටසක් ඉදිරියට තමයි මෙහා හැබැයි වැඩි කරතුනා. නේ? ඒකෙන් සමිනෝ දැන්. ඒතර සිතයි දැන් මමයි දෙකක් විතර ගන්නවා. ඒ අන්තිමට දෙකක් නෙමෙයි දෙකම මම නෙමෙයි අන්තිමට. එතනට යනකම් අපි ඒක දැම්ම හිතන්න එපා. ඇත්තටම අපි මෙච්චර කල් හිතන් ඉන්නේ සිත මම කියලා. නමුත් ඇත්තටම දැන් මම නම් සිත මම අහන්නේ මම නම් සිත මට පුළුවන් වෙන්න ඕනේ මුකුත් හිතන්න නැතුව ඉන්න පුළුවන්ද? අමන් chance එකක් දෙනවා විනාඩියක් දෙනවා මුකුත් හිතන්න නැතුව ඉන්න. ඉන්නවා. දැන් කල්පනා කරන්නේ මොකද්ද? කොහොමද බල හිතන්නේ නැතුව ඉන්නේ? හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද? දැන් බැලුම් මොකද කරලා තියෙන්නේ? ඒකනේ හිතලා. අදින ඒකනේ හිතලා. එතකොට දැන් සිත මම නම් මට පුළුවන් වෙන්න ඕනේ දුක හිතෙනවා. ඒකේ ඉන්න එපා. මම ඒකට කැමති නෑ. පුළුවන්ද? දැන් ඉදම තරහ වෙනවා. අයියෝ මම කොහෙත්ම කැමති නෑ තරහවට. ඉන්න එපා. පුළුවන්ද කරන්න? දැන් අනාගතය ගැන අතීතේ පරණ සිද්ධියක් මතක් වෙනවා එක දිගට මම කල්පනා කරනවා ඒක අමතක පුළුවන් ද කන්ට්‍රෝල් කරන්න. අපි හිතන් ඉන්නවා මේක මම කියලා. සිත මම කියලා අපි හිතන් ඉන්නවා. අන්න ඒක තමයි අපි ගාව තියෙන ලොකුම බොරුව. දැන් ඒක තේරුම් ගන්න තමයි මම ওই පාත් එක කිව්වේ මොකද්ද? සිතට ඉස්සලාම් තහංචි දාන්න එපා. තහංචි දාන්න නැතුව සිතේ පවතින තත්ත්වය තේරුම් ගන්න ටික ටික. ඒක හරියට වෙන්න මෙහෙම දෙයක්. මේ උදාහරණ මට තියාගන්න. මේ බෝලයක් කෙල්ලලා තියෙනවා. මේ බෝලේ වටේ යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. හරිද? මේ බෝලේ කියලා හිතන්න සිත. අද මෙහෙම යනවා. දැන් මම කරන්න කිව්වේ මොකද්ද? වෙන්නට අපි භාවනා කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ මේ බෝලේ මෙහෙම අල්ලලා රැක ගන්න එක. හරිද? හැබැයි අද ටික ගත්ත ගමන් මොකද වෙන්නේ? ආයෙත් උදුනවා. හරි. අපි දැන් කරන්නේ මේ බෝලේ මේව තියෙද්දි මෙයා දුවනවා. ඒක හරි. දුවද්දි මේ පැත්තට ගියාම අන්න උතුරට ගියා. මේ පැත්තට ගියාම අන්න දකුණට ගියා. මේ පැත්තට ගියාම අන්න වමට ගියා. මෙහෙට ගියා. මෙහෙට ගියා. මෙහෙට ගියා. කියලා ගියපු තැන තේරුම් ගන්න. තේරුම් ගන්නකොට මොකද දන්නවද වෙන්නේ? ටික මෙයා මැදට. ඒක කරලා බලන්න ඕනේ. ඒක තමයි වර්තමානයේ කියලා කියන්නේ. කරලා බලන්න ඕනේ. නිදිමතයි? නෑ. තේනවා ඒක උඩ කතාව. ඒ හිතන වෙලාවට විතරක් කියලා අහන්නේ තාවකාලික සමාධියක් විතරක් ලැබෙනවා. හැමදාම මේ වෙලාවට විතරක් ඒ දැන් 8ට භාවනා කරන්න කිව්වනේ. ඔව්. හැමදාම 8ට නම් භාවනා කරන්නේ. ඒ 8ත් 9ත් අතර විතරන්නේ සමාධිය හම්බෙන්නේ.
ඒ වෙලාවේදී හරි යම් දෙයක් තේරෙනවනේ. දැන් ඔයගලන්ට යමක් තේරුණා කියමුකෝ මේ සාකච්ඡාව තුළදී. හරිද? දැන් ඔයගොල්ලෝ එක බෑලා බයික් එකේ නැගලා යනවා. ඊළෝ මොහොම යනකොට දැන් තේරෙනවා මේ සමහර කාලේ පොරක් පේනවා මේ හොඳ බෙන්ච් එකකින් බැහැලා මේ Apple phone එකකුත් අතේ තියාගෙන උඩ ටිකක් දාගෙන යනවා පේනවා. දැන් හිතපු ගමන් එකපාරටම කල්පනා කරනවා මොකද කොහොමද පොරක් යනවා ඇත්තටම ගිහින් එන්නකො කියලා හිතනවා. හිතලා ටිකක් වෙලා ඉඳියා මොකද මතක් වෙන්නේ? අන්න ආවුරු කිව්වක මතක් වෙනවා මොකද්ද? දැන් මං ඔතනට ගියා මා දැන් හිටියත් දැන් මේ මට දවසක හිතෙනවා මේ දැන් හරි මේ විතර මිනිහාගේ ගිහිල්ලා හවොත් එහෙම හිත ඇතුලේ ඔයා ඇත්තටම ඔක විඳිනවද කියලා. මිනිහා මොනවද කියන්නේ? නෑනේ කොහෙද මෙහෙමයි මේ કોઈ බිස්නස් ප්‍රශ්නයක් කියයි ඒක ඔයාගේ යාළුවෙක් මෙහෙමයි එක්කෝ මේ සමාජයට එක පෙන්නනන් ඉන්න එක අර ගෙම්බ පෙන්නන්නේ සයිස් එක ඒ වගේ පෙන්නන් ඉන්න එකක් වෙන්න පුළුවන්. එහෙන් ලෝන් හිරවලා එන්න පුළුවන්. එහෙන් මේවා හිරවලා එන්න පුළුවන්. ඒකන් තනි කරව මාව පැනක් තියෙන්නේ. එයා එතන ඒ වගේ මාව කියන්නේ ලෝන් මුකුත් ප්‍රශ්නයක් නොවුනත් ඒ තියෙන අතුත්ත කර භාවයක් එයා ගාව තියෙනවා. ඒතර මං ගියත් මටත් එන්නේ කවදා හරි උතන ඒ ටිකම තමයි. එතන දැන් ඔයගොල්ලෝ යම් තත්ත්වයක ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ජොබ් එකක් කරනවා ඔයගොල්ලෝම ඉන්නවා. ගවර්න්මන්ට් ජොබ් එකක් නැතුව හරි. හොඳ රැකියාවක් නැතුව හරි. ඉන්න කොල්ල කොච්චර ඉන්නවද? ඒගොල්ලෝ ඕගොල්ලෝ දිහා බලලා මොනවද හිතනද? මේ වුණා මාසෙකට මොනවාද කරලා මෙහෙම එකක් ගන්න. මට දින්නේ දවස් පඩියක් විතරනේ. ඒ නැත්නම් මට මං කරන ජොබ් එක ස්ථිරත් නැහැ. කියලා මිනිහා ඒ ගැන කල්පනා කරනවා. අන්තිමට එයා හිතනවා මගේ යාළුවා මේකට ඉගෙන ගත්ත යාළුවා දැන් මෙහෙම තැනක ඉන්නේ. ඒ වගේ ඒවත් තිබුණා නම් එතකොට යාළුවා හිතන්නේ කොහොමද? යාළුවට ඒක හරි. එතකොට මම කියන්නේ මේ වෙලාවේදී අපි අර අතේ ප්‍රැක්ටිස් කරන එක අනිත් වෙලාවට අපිට උපයෝගී වෙනවා. අන්න ඒ වගේ අවබෝධය ටික වැඩි වෙනවා. ඒ ටික යන ගමන. කරන්න යන ගමන. ඒක ඇත්තටම දැන් මෙච්චර කාල අපි හිතන් හිටියේ බාහිර දේවල් ගැන. දැන් අපි ටික අපි ගැන අර සක්‍ර දෙවෙන්ද්‍රයා කිව්වා වගේ අපි ඇතුලේ තියෙන සතුට ගැන අපි දැන් හොයන්න පටන් ගන්නවා. කියන එක තමයි. හවුද? දැන් ඔය දේ කරන්න ඇත්තටම අමාරුයි නේ කියන්නේ. අර දැන් ඉතින් ස්වභාවයත් එක්ක කම්මැලි ඔක කරද්දී ඇත්තටම එහෙම වුන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒක මොනවත් කරගෙන යන උත්තේජනයක් කොහොමද අපි තුලින්ම ගන්න යන්නේ? ඉතින් මේ විතර දවසක් මාසයක් විතර සතියක් දෙකක් තුනක් විතර ගියපුවම ආයෙ මේ පැත්තට එන්නේ තේරෙනවා නේද? බයික් එකක් තියෙනවා. ඒක උලක් නෑ අපිට. ටික කාලයක් යද්දීම තමයි ටික කාලයක් යනකම් උත්තේජනයක් ඕනේ. ඒකට තමයි කල්යාණ මිත්‍රස්පක් කියන්නේ කොහොමද? කාලයක් යද්දී අපිට උනත් ඒදී ස්ථාවරත්වයකට ඇදගෙන උත්තේජනයක් ඕනේ. තෘප්තිමත් වෙන්නේ නේ හැමෝම. ඒ කියන්නේ? ඒ කියන්නේ මේ කාලයක් යන තෘප්තිමත් වෙන්නේ නැහැ කියන්නේ තෘප්තිමත් වෙන තැනට හදාගන්න හිත ටිකක් අමාරුයි. ඒ අතෘප්ත කර ජීවිතේ ඉන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ලයිෆ් එකේ ඉන්නේ මෙච්චර කල් පුරුදු මේකෙන් වෙන වැඩේ දැන් අපි අර දැන් තෘප්තිමත් කියන්නේ අපි දැන් දන්නවා මේක යමක් තියෙනවා. මේක තේරුම් ගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන, මේක දැන ගන්න ඕන කියලා දැන් අපි යම් තැනක් ගැන හිත දැන් තියෙනවා. ඒක මෙතන තියෙනවා. අපි ඉන්නේ දැන් සාමාන්‍ය ජීවිතේ. දැන් ඒක කොට ලාවට දැනිලා දැන් අපව සාමාන්‍ය තත්ත්වයට වැටෙනවා. වැටෙනකොට දැන් මෙතනට එන්න නම් කියන්නේ ටිකක් අපි ඇති කරගෙන එනකොට මේකට තියෙන මේක වැඩිනේ. ඒක නිසා ආය එතනට යනවා. හරි නේද? ඊට පස්සේ දැන් ඒක නැති කරගන්න වෙන්න ඕන ටිකක් කොහොම වඩනවා. වඩනකොට ටිකක් වැටිගෙන එනකොට ආය උත්තේජනයක් ලබනවා. උත්තේජනය ලබන්නේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රේ. ලැබුවෙන් පස්සේ ආය උන්න හරියනවා. ආය කෙලි. ඊට ආය ටිකක් උඩ වෙනවා. ඊට ආය වැටෙනවා කියන ආය උත්තේජනයක් ලබනවා. මොන එක තැනක් වෙනවා. ඉතින් පස්සේ යාට ආය ගුරුවරයෙක් කියන්නේ ආය අත්‍යවශ්‍ය නැහැ. ආය යමක් දන්නවා. ඒ කියන්නේ මේක දැන් කියන්නේ එයා දන්නවා මේක තුල තමයි දැන් මේ පවතින්නේ. දැන් යනවා. ඒක අවබෝධ වෙලා යාට. ඉතින් එයාට ප්‍රශ්නයක් නෑ යාට දෙන්නේ හිමීට කරගෙන යන්න ඊටු ටික. ඒකෙන් වෙන්නේ අර තෘප්තිමත් තුණු ගතිය දැවුනට ඒක අර తాවකාලිකව දැනලා තියෙනවා. තේරුණා මම කියන්නේ? තෘප්තිමත් තුණු ගතිය දැනෙනවා ඒක తాවකාලිකව දැනලා තියෙන. ඒක අයින් වෙලා යනවා අතෘප්ත කරු ජීවිතයට වැටෙනවා. පරිපූර්ණ නේ. පරිපූර්ණ වීම පිණිස තමයි පුහුණුව කියන එක ඕනේ. පුහුණුව සහ අවබෝධය කියන එක ඕනේ. අපි නිකාර හිතන් ඉන්නේ සම්පූර්ණ කියලා ඒකට පරිපූර්ණ නෑ සම්පූර්ණ විතරයි. ඒ කියන්නේ අර නිකන් සාමාන්‍ය අර කඩින් බීම් බෝතලයක් ගත්තාම බීම් එකක් තියෙනවා කියලානේ අපි කියන්නේ. ඒ වුණාට අර උඩ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් සම්පූර්ණ වුණා නන්නේ
පරිපූර්ණයි. අර හැම වෙලාවෙම අපි එතකොට අර නිකන් අපි ඒ කියන්නේ අර මේ කියන්නේ අපි දැනගත්ත දේ තුලම ජීවත් වෙනවා වගේ එකක් නා. අපි ඉහළම තැනට ඉහළම තැනට ගිහිලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ පරිපූර්ණම කරගෙන නැහැ. අර සම්පූර්ණයි කියන තැන විතරයි ඉන්නේ. නෑ එතන ඉන්නවා. ඉතින් එයා එතකොට යම් ස්ටේජ් එකක ඉන්නේ. ඒකෙන් වැටෙන්නේ නැහැ. ඒක හැබැයි පුහුණු වෙලා තමයි එතනට එන්න ඕනේ. ඒකල ආවර කරගෙන පරිපූර්ණ වෙන්නේ. ඒ කියන්නේ පුහුණුව තුල ස්ථාරත්වයට එනවා. හරි. ඒකල තමයි පරිපූර්ණත්වයට යන්න පුළුවන්. හරි කතාව. ස්ථාවරද? ස්ථාවර වෙන්න තමයි පුහුණුව ඕනේ. කැපවීමක් ඕනේ. ආයෙ මොනවද තියෙන ගැටලු? ඉවරද ගැටලු? සමහරවිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි දුර්ලභ සර්. ඔව්. අතරන්න කෙනෙක් නෑ ඊට ලෝකේ. ඉන්නේ යාළු 200ක් විතර ඉන්නවා. අකුසල පැත්තට තමයි බර. දැන් මෙතන ඉන්න කට්ටිය මගේ යාළුවෝ. දැන් කතරන්න පුළුවන්. ඒ බහුතරය සන්නාංශ අකුසලයට තමයි යොමු වෙන්නේ. ඒ නෑ ඒක මම අර ඒකත් උත්තර දුන්නාට තාම අර මේ කියන්නේ මේ පැත්තට තාම මෙහෙම දැන් ඔයත් නැවිලා ඉන්නේ තාම ඉන්නේ සාමාන්‍ය තත්ත්වයකනේ. ඒ නැමෙනකොට ඒ ගෲප් එක හැදෙනවා නිකම්ම හැදෙනවා ඒ ගෲප් එක. කියන්නේ යාළුවෝ ගෲප් එකේ ඉන්නේ අරගොල්ලොත් ඉන්නවා. ඒගොල්ලොත් එක්කත් අපි කතා බහ කරනවා. නමුත් ඒ ගෲප් එක හැදෙනවා. ඒ කියන්නේ එකට නැමීමයි අපි කළ යුතු. අපේ ඇත්තටම පරිසරය අපිට හදන්න බෑ. අපි හැදෙන එකයි කරන්න ඕනේ. හැම වෙලාවකම පරිසරයක් අපිට හදන්න බෑ. අපි හැදෙන එකයි කරන්න ඕනේ. කියන්නේ අපි අපේ ගමන යනකොට නිකම්ම වල පැත්ත හැදෙනවා. ඒකයි. අපි අපේ ගමන යනකොට ඊට පස්සේ පේනවා යාකෝ මේ මිනිහ. සමහරකට අල්ලපු ගෙදර මිනිහත් යකෝ යනවා මාත් එක්ක මේ ගමන. එච්චර කල් අපි දැනන් ඉඳලා නෑ. ඇයි එහෙම නොදැන හිටියේ? නොදැන හිටියේ මම ඒ කොටට වැටලා නැති නිසා. වෙලින්න සමහරකට අල්ලපු ගෙදර මිනිස්සයා මෙච්චර කල් තරහකාරී කියලා හිතන් හිටියේ. වෙලින්න මේ හොඳට ධම්මේ දන්න මේ මාත් එක්කම යන චරිතයක්. අන්න එතකොට තමයි එහෙම තමයි ඊළඟ ගොඩ හැදෙන්නේ. අර යාළුවොත් ඉන්නවා. මල ගෙදරටත් යනවා, දාන ගෙදරටත් යනවා. වෙඩින් එකටත් යනවා. යාළුවොත් ඉන්න යාළුකමක් තියෙනවා. හැබැයි දන්නවා කල්යාණ මිත්‍රත්වය කියන වෙනම එකක් කියලා. තේරෙනවද? ඒකින්ද තමන් නැමින්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්ත හැදෙනවා නිකන්. හරි. එහෙනම් අද මෙච්චර කාලයක් අපි මේ ධර්ම සාකච්ඡා කරලා ඒ වගේම භාවනා කරලා ඒ වගේම අද දවසේදී ශ්‍රම දායකත්වයෙන් ලබා දීලා අනන්ත අප්‍රමාණ වූ කුසල සම්භාරයක් මේ ස්ථානයේ ආශ්‍රය කරගෙන මේ භූමිය ආශ්‍රය කරගෙන ඒ කාවින්ද මහත්මයාගේ කල්යාණ මිත්‍රත්වයේ යටතේ මේ පින්වත් පිරිස සියලු දෙනාම සිත කරන්නට යෙදුණා. එනං ඒ ලබා ගන්නට යෙදුණු සියලු කුසලයන්ගේ ආනුභාව බලයෙන්ුත් මේ ලබාගත් බලයෙන්ුත් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. විෂ්ණු කතරගම දෙවිවරු ඇතුළු කරගත්තු රාහුල රජුට ඇතුළු කරගත්තු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටත් ඒ වගේම දේව මණ්ඩලයේ වාසය කරන සියලු දෙවිවරුන්ටත් මේ භූමියට අධිග්‍රහිත වූ ප්‍රදේශයට අධිග්‍රහිත වූ පින් කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් ලබත්වා ශාසනය ආරක්ෂා කරත්වා. ඒ ලබා ගන්න සියලු කුසලයන්ගේ බලයෙන් මේ පිනේ අනුභවයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සියලු දෙවියන්ට පින් කැමති මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පැමිණෙන තුන් පිළිසකට කල්යාණ මිත්‍රත්වයේ සලසන කාවින්ද මහත්මයාට මේ සියලු කුසලයන් හේතු වේවා වාසනාව වේවා. මේන් ජනිත වෙන කුසලිය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම හේතු වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.